සිරිලක ඇසිදිසි සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි. ආයිබෝ දොරමඩලාව සංවාදාත්මක හරසරණිය. දොරමඩලාව කියලා කියන්නේ දශක දෙකකට අධික කාලයක් තිස්සේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයෙන් විසුරුවා හරින ධර්ම දානමය පුණ්‍ය කර්මයක්. වෙසක් සමයේ අප කල්පනා කළා තවත් ධර්ම දානමය පුණ්‍ය කර්මයක් කරන්නට ඒ ධම්මපදය යලි කියවන්න. ධම්මපදයේ යලි කියවමු. ඒක තමයි දොරමඩලාවේ මාතෘකාව. මා කැමති අපේ විද්වත් මණ්ඩලයේ මුලින්ම හඳුන්වා දෙන්න අපේ ආරාධනෙන් දොරමඩලාව සංවාදාත්මක හරසරණියට වැඩම කර සිටිනවා කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍යපාද දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්කිත ස්වාමීන් වහන්සේ. මා නමස්කාර පූර්වකව දොරමඩලාවට පිළිගන්නට කැමතියි. ඒ වගේම අපේ ප්‍රධාන සම්පත්ධාරියෙක් සම්මානිත මහාචාර්ය වෛද්‍ය සුමන්පාල ගල්මංගඩ සූරින් ඉතා ගෞරවණීයව දොරමඩලාවට පිළිගන්නවා කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමා ගෞරවණීයව පිළිගන්නවා. ඒ වගේම අපේ තවත් ප්‍රධාන සම්පත්ධාරියෙක් වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහත්මයා ඉතා ගෞරවණීයව පිළිගන්නවා. මනෝ උපදේශකවරයෙක් මනෝ චිකිත්සකවරයෙක් හැටියට එතුමා ප්‍රකටයි. අපේ තවත් ප්‍රධාන සම්පත්ධාරියෙක් කල්පනාකරන විශේෂඥ දීපාල් සූර්යාරච්චි මහත්මයා ඔබත් ඉතා ගෞරවණීයව පිළිගන්නවා. දීපාල් මහත්තයාව මේ සාකච්ඡාවට කැඳවුවේ ඇයි කියලා කෙනෙක් ඇහුවොත් එහෙම මට දෙන්න පිළිතුරක් තියෙනවා. එතුමා ළමා අපට ධම්මපදයේ කියලා ග්‍රන්ථයක් සම්පාදනය කරලා තියෙනවා. ධම්මපදයේ පිළිබඳ විවිධාකාරයේ ග්‍රන්ථ සම්පාදනය වෙන අතරේ අලුත්ම පොත තමයි මේක. දරුවන්ට ළමයින්ට කියවන්න වටින ළමා අපට ධම්මපදේ. ධම්මපදේ යලි කියවිය යුත්තේ ඇයි? අපේ හැමදෙරෝනේ කෙනෙක් කියන්න ඉඩ තියෙනවා ධම්මපදේදී අපි කියවලා තියෙනවනේ. ආයෙ කියවන්න දෙයක් තියෙනවා කියලා කෙනෙක් අහන්න ඉඩ තියෙනවා. මේ කාලේ යලි යලිත් ධම්මපදේ කියවිය යුත්තේ ඇයි? ඔබ වහන්සේට ඇති ධර්මානුකූල පිළිතුරක්. හොඳයි. තෙරුවන් සරණින් සියලු දෙනාටම සුබ වාසනාවන්ත සන්ධ්‍යාවක් වේවා මේ වෙසක් සතියේ. මම හිතනවා මේ ශ්‍රාවක ප්‍රජාවට ඊටාම අර්ථවත් තේමාවක් වේවි. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මැතිතුමන්, ඒ වගේම වෛද්‍ය චමින්ද විජේසරිවර්ධන මහත්මයාණන්, දීපාල් සූර්යාරච්චි මහත්මයාණන්, ඒ වගේම අපේ ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මහත්මයා ඇතුළු මේ ධර්මමය තේමාව පිළිබඳ සාකච්ඡාවට ඒකාත්මික වන පින්වත්නි. ධම්මපදයේ පිළිබඳව අපිට සාමාන්‍යයෙන් අපේ රටේ හැඳින්වීමක් තියෙනවා බෞද්ධයාගේ අත්පොත කියලා. ලෝකේ ධම්මපදයේ හඳුන්වන තැන්වල සාමාන්‍යයෙන් කියන්නේ බෞද්ධ පොත් අතරින් ලෝකේ වැඩියෙන්ම කියවිලා තියෙන පොත. වැඩියෙන්ම ලෝකේ අවධානයට යොමු වෙලා තියෙන පොත ධම්මපදයේ කියන අර්ථයෙන්. දැන් අපි ඇත්තටම සලකලා බැලුවොත් ලෝකේ ආගමික ශාස්ත්‍රවරයෙක් පහළ වුණාම, විශේෂ දාර්ශනිකයෙක් පහළ වුණාම, විද්‍යාඥයෙක් පහළ වුණාම, ඒ වගේ යම්කිසි විෂයක් ශාස්ත්‍රයක යම්කිසි දැනුම් සම්භාරයක් පිළිබඳව ආගම, විද්‍යාව, දර්ශනය මේ ඕනම පැතිකඩක සුවිශේෂ පුද්ගලයෙක් පහළ වුණාම ඒ ආගමික ශාස්ත්‍රවරයාට, දාර්ශනිකයාට, විද්වතාට සවන් දෙන සමකාලීන ප්‍රජාවගෙන්, ශිෂ්‍ය ප්‍රජාවගෙන් එයට ඇතිවෙන අදහසක් තමයි මේ උතුම් දුර්ලභ විශේෂ අදහස් අනාගත පොදු මහ ජනතාවගේ, මනුස්ස වර්ගයාගේ යහපත වෙනුවෙන් සංරක්ෂණය කොට පෝෂණය කොට තැබිය යුතුයි කියලා. ඒක බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍යයන්ටත් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක පිරිසටත් ඇතුණු බව බුද්ධ චරිතයේ අවසාන භාගයේ කියවනකොට අපිට පැහැදිලිව පේන්න තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් ඒක රාශී කරන්නට සොළොස් මහා ජනපදයේ පුරා මහ ජනතාව වෙත අනුකම්පාවෙන් විවිධ තැන්වල වැඩම වෙමින් සංචාරය කරමින් තථාගත බුදුරජාණන් වහන්සේ ලෝකයේ යහපත වෙනුවෙන් දේශනා කළ දේ එක් තැනකට, එක් රැසකට ඒක රාශී කරන්නටත් ඊළඟට ඒ ධර්මය අනාගතය මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන්, ලෝක ප්‍රජාව වෙනුවෙන් සංරක්ෂණය කොට තැබීමේ අවශ්‍යතාවත් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අවසාන භාගයේ උන්වහන්සේ අවට සමීපේ හිටපු විශේෂ ශිෂ්‍යයන්ට දැනෙච්ච අවශ්‍ය කාරණයක්. එහි ප්‍රතිඵලයේ විදියට තමයි තථාගත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා 3 මාසයක් ගතවන තැනදී මගධ රාජ්‍යයේ
රජගහ නුවර සප්තපර්ණි කියන ගෘහද්වාරෙහි මේ ගුහාව ඇතුලේ 500ක් මහරහතන් වහන්සේලා එක් රැස් වෙලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආනන්ද මහරහතන් වහන්සේ, උපාලි මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ වැනි සුවිශේෂ ප්‍රධාන ශ්‍රාවකයෝ එකතු වෙලා මේ ධර්ම සංගායනාව කියන එකතු වීම සිද්ධ කරන්නේ. එතනදී ගන්න පියවර වලින් කීපයක් තමයි. එකක්, දඹදිව පුරා විසිරී තිබුණු ධර්මයේ එක් රැස් කිරීම. ඊළඟට ඒවා හඳුනා ගැනීමේ, වටහා ගැනීමේ, අවබෝධ කර ගැනීමේ සහ අධ්‍යයනය කිරීමේ පහසුව පිණිස කොටස් වලට වර්ග කිරීම. විනය පිටකය, සූත්‍ර පිටකය යනාදී වශයෙන්, ඊට පස්සේ දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය යනාදී වශයෙන් මේ වර්ග කිරීම සිද්ධ වෙනවා. ඊළඟට මේ නිකායන් වශයෙන් සූත්‍ර පිටකයේ බෙදීමේ අවසාන කොටසක් එනවා කුද්දක නිකාය කියලා. ඒක ඇත්තටම ඔය මහායාන සම්ප්‍රදාය උතුරු බුදු සමීකරණේ ක්ෂුද්‍රක ග්‍රන්ථ කියලා. අර මහ පොත්වලට අමතරව කුඩා ප්‍රමාණයේ පොත් බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂ ඉගැන්වීම් සංග්‍රහ කරපු. ඒ අතරින් බුදුහාමුදුරුවන්ගේ විශේෂ කියමන්, දාර්ශනික කියමන් එකතු කරපු එක ග්‍රන්ථයක් සංග්‍රහ වෙනවා. ඒ පොතට තියෙන නම තමයි ධම්මපදය කියන පොත. කුද්දක නිකායේ පෞරාණික කුද්දක නිකායේ පළවෙනි පොත විදියට තමයි ධම්මපදය සංග්‍රහ වෙන්නේ. එතකොට දැන් පද කියන වචනයෙන් වචන සහ වාක්‍ය වෙකි. එතකොට ධර්මමය වෙකි. බුදුරජාණන් වහන්සේ මනුස්ස ජීවිතය පිළිබඳ, මේ ලෝකයේ පිළිබඳව ඔබත් අපෙත් ගත කරන මේ ජීවිතයේ යථාර්ථය වටහා ගැනීම සඳහා ඉදිරිපත් කළ රුවන් වෙකි, දාර්ශනික වෙකි. ඉබඳු පැහැදිලි කිරීම හතර පද ගාථාවන්ට ඊට වඩා පාද තියෙන ගාථා විටින් විට තියෙනවා. එකතු කරපු ධර්ම සංග්‍රහයක් තමයි මේ ධම්මපද කියලා කියන්නේ. එතකොට මේ ධම්මපදය පාලි භාෂාවෙන් තියෙන ධම්මපදය අපි පරිහරණය කරන්නේ. ඊළඟට ලෝකේ තවත් සංස්කෘත භාෂාවෙන්, චීන භාෂාවෙන්, ටිබෙට් භාෂාවෙන් විවිධ භාෂාවලින් මේ ධම්මපදයේ සංරක්ෂණය වෙලා තියෙනවා. එතකොට මුල්ම යුගයේ බුදුරජාණන් වහන්සේගේ දාර්ශනික අර්ථවත් කියමන්, බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශන ඒක රාශී කොට බහුල භාවිතය සඳහා, එදිනෙදා භාවිතය සඳහා කරපු ධර්ම සංග්‍රහයක් විදියට මූලික වශයෙන් සාහිත්‍ය පසුබිමෙන් අපිට ධම්මපදය හඳුනා ගන්න පුළුවන්. ගෞරවනීය භික්ෂූන් වහන්සේලාට මාර්ග මාවතක්. ගිහියන්ට නම් ඒ මාවතේ පහන් ටැබක්. ඒක තමයි ධම්මපදේ. සම්මානිත මහාචාර්යතුමනි, මේ නම ආවේ කොහොමද? ධම්මපද, ධම්මපදය. ධම්ම කියපුවාම හරි ගැඹුරු පුළුල් සංකීර්ණ අර්ථයක් දෙනවා. ධම්මපදයේ කියන නම මේ පුස්තිකාවට, මේ පොතට ලැබුණේ කොහොමද? අපේ ගෞරවනීය කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්කිත ස්වාමින් වහන්සේ, වගේම අපේ මේ මනෝචිකිත්සක වෛද්‍යතුමා, ඒ වගේම අපේ හිතවත් දීපාල් සූර්යාරච්චි මැතිතුමා, ඒ වගේම ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මහත්මයා ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. මා හිතනවා අපේ කාලීන මාතෘකාවක් හැටියට ධම්මපදයේ අලි කියවමු කියන මෙන්න මේ මාතෘකාවට හොඳ ප්‍රවේශයක් ලබා දුන්න අපේ හාමුදුරුවෝ. එතකොට අපේ හසන්ත මහත්මයා ඇහුවේ දැන් මේකට මේ ධම්මපද කියන මේ නාමය ඇවිදින්න තියෙන්නේ කොහොමද කියන එක. මා හිතනවා අපේ හාමුදුරුවෝ ඒකට පූර්විකාවක් සැපයුවා. මොකද දැන් මේකේ ඇතුළත් වෙලා තියෙනවා වර්ග 26ක්. එතකොට ගාථා ගත්තොත් 500කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. එතකොට මේ ගාථා අපිට සූත්‍ර පිටකේ අනිත් තැන්වලත් හමු වෙනවා. ඒ කියන්නේ ඔය දීඝ මජ්ක්‍ධිම සංයුත්ත අංගුත්තර නිකායවල වලත් තැන් වල තියෙනවා මේ ගාථා. එතකොට අපේ හාමුදුරුවෝ සඳහන් කළා මේවා එක්තරා දාර්ශනික වැදගත්කමක් තියෙන, ඒ වගේම සමාජික හැම පැත්තකින්ම වැදගත් විදිහට සලකන්න පුළුවන් කියමන්, කෙටි කියමන් රාශියක් එකතු කරලා මෙතන තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයට අපි ධම්ම කියලා කියනවා. එතකොට මේ ධම්ම කියන එකට විවිධ අර්ථ දීලා තියෙනවා. මොකද දැන් ඔය පාලි භාෂාවේ යෙදিলা තියෙන වචන කීපයක් තියෙනවා. මෙවුවා මොන භාෂාවකටවත් පරිවර්තනය කරන්න බෑ. එකක් තමයි ධම්ම.
ධම්ම සංඛාර මේ වගේ වචන වලට කොච්චර වෙන වචන දුන්නත් ඒ වචන ඒ වචනේ තියෙන අදහස ඔක්කොම කියවෙන්නේ නැහැ. ඒක අත්දැකීමෙන්ම අපි ලබලා තියෙන දෙයක් වෙන්න ඕන. ඉතින් නමුත් කෙටියෙන් අපි ගත්තොත් ඕක මේ ධර ධාතුව. ඒ කියන්නේ දැරීම කියන තේරුම තමයි ඔය ධම්ම කියන එකේ තියෙන්නේ. එතකොට ඒ කියන්නේ අපේ සාම්ප්‍රදායික විදිහට කියනවා සත්වයන්ව අපායාදී දුක්වලට පත්වෙන්න නොදී දරන නිසා මේකට ධර්ම කියලා කියනවා. ඊට පස්සේ දැන් අපේ හාරුව සඳහන් කළා මේ පද කියන එක ඇත්ත වශයෙන්ම දැන් පදයක් කියලා කියන්නේ මෙතන වාක්‍යයක් කියන එක. ඒ කියන්නේ වාක්‍යය ප්‍රකාශනය කියන තේරුම තියෙන්නේ ඕකේ. එතකොට දැන් පද කිව්වහම නාම ආඛ්‍යාත නිපාත උපසර්ග කියලා පද වර්ග 4ක් තියෙනවා. එතකොට වාක්‍යයක් කියලා කියන්නේ ශබ්ද කැටියක්. ඒකේ අර්ථයක් තියෙනවා. විශේෂිත අර්ථයක් සහිත පද කැටියකට තමයි අපි කියන්නේ පද කියලා. එතකොට ලෝකයේ යථා ස්වභාවයට කියනවා අපි ධර්ම කියලා. ඒ ලෝකයේ යථා ස්වභාවය නියම ස්වභාවය කියවෙන පද කැටියකට තමයි අපි කියන්නේ මේ ධම්මපද කියලා. ඇත්ත වශයෙන් ධම්මපදේ ගත්තාම ඒකේ තියෙන ඔක්කොම ගාථා. එතකොට මේ ගාථාත් ඒවා පද කැටි හැටියට පද කොටස් හැටියට ගන්න පුළුවන්. මොකද ඒවා බොහෝ දුරට දැන් බුදු සමය අනුගමනය කරන්නේ නැහැ. ඒ අර සංස්කෘත සම්ප්‍රදායේ තිබිච්ච ඔය මේ වෘත්ත ඡන්දස්සේ ක්‍රම ඒවා වෙනස් වෙන තැන් ඕන තරම් තියෙනවා. නමුත් මේවයිත් එහෙම ඡන්දසකුත් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට අපි පළවෙනි ගාථාව ගත්තාම මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. මනෝ පුබ්බංගමා ධම්මා. ඒ එක පදයකට අකුරු 8යි තියෙන්නේ. එතකොට මනෝ සෙට්ටා මනෝමය. එතනත් 8යි. මනසා චේප දුට්ඨේන භාසති වා කරෝති වා තතෝනං දුක්ඛ මන් වේති චක්කං වහතෝ පදං. හැම පදයකටම අකුරු 8 ගන්න තියෙන. ඒකට කියනවා අනුස්තුප් ඡන්දස කියලා. ඒ වගේ යම්කිසි වෘත්තයකට තාලයකට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට මේ ඒක මතක තියාගන්නත් පහසුයි. ඒ වගේම සජ්ජායනා කරන්නත් පහසුයි. ඒ නිසා තමයි ඉස්සර ධම්මපද භානක කියලාත් වෙනම හිටියන්නේ කට්ටියක්. එතකොට ඒ කියන්නේ අපි ඔය ඇත්ත වශයෙන් ඔය වෘත්තයකට තාලයකට ඡන්දසකට යම් දෙයක් තියෙනකොට ඒකේ පැවැත්ම හොඳයි. ඒ කියන්නේ මේක පාඩම් කරන්න ලේසි. සජ්ජායනා කරන්න ලේසි. දැන් උදාහරණයක් විදිහට අපේ ස්වාමීන් වහන්සේලා ධම්මපදයේ කටපාඩම් කරනවා. කටපාඩම් කරලා උපසම්පදා වෙනකොටත් ඒවා කියනවනේ. එතකොට ඒකේ තවත් වාසියක් තියෙනවා. මේක වාචෝද්ගත පරම්පරාවෙන් ආවේ. වචනයෙන් ආවේ. එතකොට මේ අද වගේ මේ මුද්‍රණ කටයුතු වරම තිබුණේ නැහැ. ඒ නිසා මේක කටපාඩම් කරලා තියාගන්න නම් අර තාලයකට තියෙනකොට හරි ලේසි. ඒක ගායනා කරන්න පුළුවන්. ඊළඟට අනිත් තියෙන විශේෂම වැදගත්කම තමයි මේකේ මේ අපිට දැන් ගද්‍යයෙන් යමක් ලියලා තියෙනවා නම් දැන් පුස්කොළ පොත්වල ලියලා තියෙනවා. බැරි වෙලාවත් ඕකේ පිටුවක් අර එහෙම ඉරිලා ගිහිල්ලා දිරලා ගිහිල්ලා හිටි තිබුණොත් එහෙම මේක ආයේ හොයාගන්න බෑ. මේ ගාථා වලින් තියෙනකොට අනිවාර්යයෙන්ම මේක නැති වෙලා තියෙන කොටස අපිට දාගන්න ලේසියි. ඇයි? දැන් තනි පදයකට අකුරු 8 නම් තියෙන්නේ. දැන් අකුරු 3ක කෑල්ලක් නම් අඩු වෙලා තියෙන්නේ. එතෙන්ට හරියටම අර අකුරු 3 වචනයක් තමයි දාගන්න වෙන්නේ නේ. එතකොට වෙන වචන දාලා හරියන්නේ නැහැ. ඒ නිසා අද හුඟක් දුරට ලෝකේ මේ නැති වෙච්ච දේවල් නැවත ප්‍රතිසංස්කරණය කරලා හදාගෙන තියෙන්නේ ඔය වෘත්ත නිසා. ඇයි? හැම එකකම තියෙනවා වෘත්තයක්. ඒකේ අකුරු සංඛ්‍යාවක් තියෙනවා. ඒක වෙනස් වෙන්න බෑ. දීර්ඝ අකුරු, කෙටි අකුරු ඒවා යෙදෙන පිළිවෙල තියෙනවා නේ. ඒතර අනුස්තුප් ඡන්දස නම් ඒකේ හරියට අකුරු 8යි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක නැති නොවි. ඒ කියන්නේ නැති වුණත් ආයේ මේ සකස් කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා මේ ධම්මපද කියන එකේ වැදගත්කම ඒකයි. දැන් සූත්‍රයක ගද්‍ය අරම දිගට තියෙනවා. මේක නැති වෙන්නේ නැහැ. මේක කටපාඩමේ අපේ තියෙනවනේ. ඊළඟට මේ යලි කියවමු කියන කැලලටත් මොන හරි කියන්න ඕන කියලා මට හිතුණා. ධම්මපදේ කියන එකටයි මම ඔය විස්තරේ කිව්වේ. යලි කියවන්නේ ඇයි? දැන් ඔබතුමත් ඇහුවා මේ අයි අපි කියවලා තියෙනවනේ. ඇයි මොකටද මේක යලි කියවන්නේ? මේ යලි කියවීම කියන එක තමයි මුළු සම්ප්‍රදාය පුරාම කරලා තියෙන්නේ. මොකක්ද දන්නවද? දැන් අපේ හාරුව සඳහන් කළා
බුදුහාරුවන්ගේ පිරිනිවීමෙන් පස්සේ මේවා ඉදිරි පරපුරට දායාද කරන්න මෙව්වා එකතු කරා. ඒ සංගායනාවලින් කළේ මේවා එකතු කළා. ඊට පස්සේ වර්ගීකරණය කළා. ඊට පස්සේ මේවා අර්ථකථනය කළා. ඒක තමයි අටුවාව කියලා. එතකොට මේ අටුවාවෙන් කළේ මොකද්ද? අර එකතු කරපු ධර්ම කොටස්, ඒ ධර්ම පද ඒ යුගයට ගැලපෙන ආකාරයට යලි කියෙව්වා. ඒ යලි කියවීම කියන්නේ අර්ථකථනය කළා. එදා සමාජ සංස්කෘතික පසුබිමට ගැලපෙන්න තමයි ඒව කළේ. එහෙමනම් අපි අද කියනවා නම් අපි සමහර අය කියනවා ධම්මපදේම පමණයි මම පිළිගන්නේ. අටුවාව පිළිගන්නේ නැහැ, ඌ අපි පිළිගන්නේ නැහැ. ඒකත් වැරදි. මොකද දන්නවද? ඒ බුද්ධ කාලේ දේශනා කරේ එදා සංස්කෘතික පසුබිමට ගැලපෙන විදිහට. දැන් අපි උදාහරණයක් හැටියට මෙහෙම කියමුකෝ. දැන් ඔය pāli භාෂාවේ තියෙනවා ව්‍යාකරණවල ආඛ්‍යාත පද වර්ණගෙනවා ආත්මනේ පද පරස්ස පද කියලා කොටස් දෙකකට. ඒ කියන්නේ පරස්ස පද කියන එකේ දැන් ති කියලා කියන පච්චති. ඊට පස්සේ ආත්මනේ පදේ එන්නේ පච්චතේ. ඒතකොට ওই දෙකේම තේරුම අද එකයි. උයයි කියන එකයි තේරුම. හැබැයි ඒ කාලේ ඒකට ඒ නම් දෙක දීලා තිබුණේ මොකද? පච්චති කියලා කිව්වාම දැන් අද අපි මේ ભેද මොකුත් නැහැ. පච්චති කියන්නේ උයයි. එතකොට පචතේ කිව්වත් එකයි උයයි. එතකොට පුරිසෝ භත්තම් පචති කිව්වත් කමක් නැහැ. පුරිසෝ භත්තම් පචතේ කිව්වත් වෙනසක් නැහැ. මිනිහා බත් උයයි. හැබැයි ඒ කාලේ ඒකේ වෙනස තිබිලා තියෙන්නේ පචති කිව්වොත් අනුන්ට කණ්ඩායි උයන්නේ. පචතේ කිව්වොත් තමන්ට කණ්ඩ උයනවා. දැන් එතකොට ඒ කාලේ ඒ භාෂාවේ යෙදුමක්නේ. එතකොට ඒ කාලේ තේරුමට අද ගත්තාම ඒක හරියන්නේ නැහැ. ඊළඟට සමහර අය කියනවනේ අටුවාව ඕනේ නැහැ කියලා. නෑ ඒකත් වැරදි. මොකද හේතුව ඒක අර්ථකථනය කළා. දැන් අපි හිතමුකෝ බුද්ධඝෝෂ හාමුදුරුවෝ අටුවාව ලිව්වේ ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ නම් ඒ සියවසේ පැවතුණු සමාජ සංස්කෘතික පසුබිමට සාපේක්ෂකව තමයි අර ධම්මපද ඒ කාලේ විස්තර කළේ. ඊළඟට අපේ යුතුයකම විය යුත්තේ ඔය දෙකම බලලා. අර බුද්ධ කාලේ කොහොමද මේක කියලා තිබුණේ? ඊට පස්සේ අර්ථකථනය කළේ කොහොමද ක්‍රිස්තු වර්ෂ 5? අද සමාජයට මේක ගැලපෙන්නේ කොහොමද කියලා යලි කියවන්න ඕන. දැන් දීපාල් සූර්යාරච්චි මහත්තයා කරලා තියෙන්නේත් මේ ළමා අපට ධම්මපදයේ කියන එකෙන් අද සමාජයට මේක යලි කියවලා නේ. ඊළඟ පරපුර ඉදිරි අනාගතයේදීත් මේ වැඩේ කරන්න ඕන. එහෙම නැත්නම් මේවා යල්පැන ගිය ඒවා බවට පත් වෙනවා. ධර්මය එකයි. ධර්මය වෙනස් වෙන්නේ නැහැ. ධර්ම ස්වභාවයේ ලෝකේ එකයි. ඒක ලෝක ස්වභාව ධර්මයේ එකයිනේ. ලෝකය අනිත්‍යයි කිව්වහම ඒක වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. නමුත් මේ අනිත්‍යයි කියන මේ කාරණය සමාජයට දෙන ආකාර වෙනස් වෙනවා ඒ විවිධ යුගවලට අනුව. ඉතින් අදත් අපි මේක යලි කියවිය යුතුයි. මම ඒකයි කිව්වේ මේක හොඳ කාලීන මාතෘකාවක් කියලා. ධම්මපදයේ යලි කියවමු කියන මාතෘකාව පිළිබඳ වෙන අමුතු පූර්විකා අවශ්‍ය නැහැ. ඒ පූර්විකාවම ප්‍රමාණවත් අපිට බලන්න සාකච්ඡා මාලාවක් සංවාද මාලාවක් කරන්න පුළුවන් ගැඹුරු මාතෘකාවක්. දැන් මහාචාර්යතුමා කදිමට පැහැදිලි කළා දැන් මනෝවිද්‍යාව කියලා මේ පොත් අච්චු ගහපු නැති කාලෙන් දැන් බලනකොට ලොකු පොත් තියෙනවා. අපි හන්නේ කිලෝ ගණන් බර මනෝවිද්‍යා පොත් තියෙනවා. පිටරට බටහිර ඒවා වෙන්න පුළුවන් පරිවර්තනය කළොත් මේ කවුරු හරි ලියපුවා තියෙනවා. හැබැයි එහෙම මනෝවිද්‍යාවක් නැති කාලේ මනෝපුප්පංගමා ධම්මා කියලා ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව තියෙනවා. ඊට වඩා බලන්න ධර්මයේ පැවැත්ම අවිච්ඡින්න භාවය අකණ්ඩ භාවය මේක පරම්පරාවෙන් පරම්පරාවට පැවැත්ම සඳහා යොදාගෙන තියෙන උපක්‍රමත් මනෝවිද්‍යානුකූල උපක්‍රමනේ. දැන් ඔබතුමා කදිමට පැහැදිලි කරේ ඇයි මේක මේ විදිහට සකස් වෙලා තියෙන්නේ? මේ විදිහට මේ හැඩේ තියෙන්නේ මොකද? මේ ආකෘතිය හැදිලා තියෙන්නේ මොකද? ඒක පැවැත්ම. ඒක හොඳ මනෝවිද්‍යානුකූල උපක්‍රමයක්. මට මේ අවස්ථාවේ පුංචි අවසරයක් දෙන්න මේක එක්තරා විදිහක කෘතගුණ දැක්වීමක් හැටියටත් මතක් කරන්න පුළුවන්. මා සඳහන් කළා මේක ධර්ම දානමය පුණ්‍ය කර්මයක් හැටියටයි අවුරුදු 20කට අධික කාලයක් අපි දොරමඩලාව පවත්වාගෙන ඉන්නේ. දොරමඩලාව වැඩසටහනට සහභාගී වෙච්ච ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සමහර ස්වාමීන් වහන්සේලා අපවත් වෙලා ඒ වගේම සමහර සම්පත්ධාරීන් අප අතර නැහැ. අපේ සියලු දෙනාටම නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා. පහුගිය සතියේ එහෙම අපවත් වීමක් අපට දැනගන්න ලැබුණා. දොරමඩලාව සංවාදාත්මක හරසරණියටත් වැඩම කර තිබෙනවා උන්වහන්සේ. කඩවත රන්මුතුගල මහා විහාරාධිපති පූජ්‍යපාද සීලගම විමල නායක ස්වාමීන් වහන්සේ අපවත් වුණා. ඔය නෙළුම් වැස්ස පදනම
නෙසෙක් පදනම වගේ පදනම් සකස් කරගෙන උන්වහන්සේ විශාල සමාජ සේවාවක් කළා, ධර්ම ශාස්ත්‍රීය සේවාවක් කළා. දොරමඩලාව වැඩසටහන් කීපයකටත් සහභාගී වෙලා තියෙනවා. අපි උන්වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නටත් මේ අවස්ථාව යොදා ගන්නවා. උන්වහන්සේ වැඩම කළ දොරමඩලාව වැඩසටහනක කොටස් කීපයක් පෙන්වන්නට මට අවසර දෙන්න අපි උන්වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමු. දැන් මෙහිදී අපි මේ මාතෘකාව සාකච්ඡා කරන මේ මොහොත ගැන පොඩ්ඩක් කල්පනා කළාම දැන් අද ලෝකේ 45000කට වැඩි පිරිසක් කුසගින්නේ මිය යමින් සිටිනවා. ලෝක ජනගහනයෙන් 3න් 1ක් මන්ද පෝෂණයෙන් පෙළෙන බව වාර්තා වෙනවා. ඒකට එවන් ලෝකයක අද විවිධ ආයුධ වර්ග 27000කට අධික 27 වර්ග 27000 අද නිර්මාණය වෙනවා මේ බඩගින්නින් පෙළෙන රටවල් වලට මේවා විකුණලා ආදායම් ලබන. මේ හැම එහෙකදීම අත වශයෙන්ම දැන් ඊළඟට මේ තව අවුරුදු 10ක් විතර යනකොට මේ මෝරණ ලෝකෙට පිවිසෙන ළමා පරපුර මේ අද අතේ නැලවෙන මේ පුංචි කිරිසප්පය තව අවුරුදු 10කින් පිවිසෙන ලෝකයක් පිළිබඳව අපිට කල්පනා කරන්න සිද්ධ වෙනවා. දැන් එහෙම අවස්ථාවක ඉඳගෙන තමයි අපි අවුරුදු දැන් රම්මුතුගල මහා විහාරයේ කේන්ද්‍ර කරගෙන අවුරුදු 25ක් තිස්සේ ළමයින් මුල් කරගත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම තුළ අපි අත වශයෙන් යම් අත්දැකීමක් ලැබලා තියෙනවා. ඒකෙදී දැන් මූලිකව අපි බලන්න ඕන දැන් ළමයා දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා පුත්තාවත්තු මනුස්සාන. දැන් මේක මොහොම ප්‍රසිද්ධ විරුදාවලියක්. ඒ වගේම දරුවා මිනිසාගේ පියාය කියලා විරුදාවලියක් තියෙනවා. දැන් මේ වෙනකොට අපි ළමයින් ගැන කතා කරනකොට සාමාන්‍ය අපි නිරන්තරයෙන් හිතන්නේ මේ පවුල්වල ජීවත් වෙන දරුවන් ගැන තමයි බොහෝ විට අපි මාතෘකා කරගන්නේ. නමුත් අපි මේකෙදි මතක් කරගන්න ඕනේ අමතක කරන්න හොඳ නැහැ. මේ සාමාන්‍ය දරුවන් වගේම අද විවිධ පැතිකඩවල ඉන්න ළමයි සාහසියක් අපේ රටේ ඉන්නවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අනාථ ළමයි, අත්හල ළමයි, අසරණ ළමයි, ආබාධිත ළමයි, මන්දමානසික ළමයි ආදි වශයෙන් විදාල දරු පරපුරක් අපේ රටේ ජීවත් වෙනවා. ඒකම දරුවන් ගැන කල්පනා කරනකොට ඊළඟට දැන් අපිට සාමාන්‍ය ගිහි දරුවන් ගැන පමණක් නොවේ. අපිට සාමණේර දරුවන් ගැනත් අපි සාකච්ඡා කරන්නට අත වශයෙන්ම අවශ්‍යයි. මොකද ඒ ගිහි පැවිදි දෙකේම මේ දරුවන් ගැන. සිරිලක ඇසිදිසි සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි. මනෝවිද්‍යාවක් කියලා විෂයක් නැති කාලේ මනෝපුබ්බංගමා ධම්මා කියලා ධම්මපදයක් තියෙනවා. එහි ගැඹුර අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේත් සම්මානිත මහාචාර්යතුමත් පැහැදිලි කළා. අපි අහලා බලමු බටහිර වෛද්‍ය විද්‍යාව ඉගෙනගත්ත වෛද්‍යවරයෙකුගෙන් විශේෂයෙන් මනෝ උපදේශකවරයෙකුගෙන් ධම්මපදය ගැන කියන්න තියෙන්නේ මොනවද? ওই නූතන මනෝවිද්‍යානුකූල වෛද්‍යතුමා. ඔව් හසන්ත මහත්තයා ඊටාම වැදගත් අවස්ථාවක් කියලා මම සලකනවා. විශේෂයෙන්ම අපේ මහාචාර්යතුමා කිව්වා වගේ ධම්මපදයේ යලි කියවීම කියන සංකල්පය. දැන් අපි මේ බටහිර ලෝකය සහ මේ මිනිස් සංහතිය මිනිස් ශිෂ්ටාචාරයේ තියෙන ප්‍රශ්නය මේ මනස නැත්තම් මේ මොලේ ක්‍රියාකාරීත්වය නිසා හටගන්න මේ මහා ගැටලු විශාල සංඛ්‍යාවක් මේ සමාජයේ පුරා තියෙනවා. ඒවා සමාජීය ගැටලු හැටියට ඊළඟට පෞල් ගැටලු හැටියට ඊළඟට ඒවා දරුවන්ගේ ගැටලු හැටියට අධ්‍යාපනික විවිධාකාර විදිහේ ගැටලු සමුදායකින් මේ මිනිහා පීඩා විඳිනවා. මේක මම හිතනවා බුදුන් වහන්සේ පහළ වෙන කාලේ ඉඳලා අද දක්වා මේ මානව ගැටලු සහ ඒකෙන් ඇතිවෙන පීඩාව ලෝකෙ තිබුණා. එතකොට දැන් බටහිර මනෝවිද්‍යාව දියුණු වුණේ මේකට උත්තර හොයන්න. දැන් උදාහරණයක් විදිහට ඇයි මනුෂ්‍යයාට මේ වගේ මේ තරහ යන්නේ? ඇයි මේ පෞල් ගැටලු ඇති වෙන්නේ? ඇයි මනුෂ්‍යයාට මේ තමාව පාලන දැන් උදාහරණයක් විදිහට හසන්ත මහත්තයා මේ මිනිස් හැසිරීම හරි අමුතුයි. දැන් උදාහරණයක් හැටියට මට මේ ළඟදී එනවා මේ හොඳ මේ වැදගත් රස්සාවක් කරන කාන්තාවක්. දැන් එයාට අවශ්‍ය වුණේ දැන් එයාගේ
මේ මහත්තයාට පොඩි පණිවිඩයක් දෙන්න දරුවෝ දෙන්නට චුට්ටක් මේ පාඩම් ටික කරවලා නිදි කරවන්න කියලා එයා උයන්නම් කියලා. ටික වෙලාවක් යනකොට මේ ඒක තුන්දෙනා එක ටීවී බල ඉඳලා දරුවෝ දෙන්න උකුලේ නිදි. දැන් මේ සිද්ධිය දැක්ක ගමන් නෝනාට මොකද උනේ? පාලනය කරන්න බැරි තරම් තරහක් ඇවිල්ලා අතේ තිබුණ වලදින් ඔලුවට ගැහුවා මහත්තයාගේ. ඒතර මහත්තයාට කේන්ති ගිහිල්ලා නෝනාට ගැහුවා මූණ හරහා. මම හිතන්නේ දතක් හරි දෙකක් හරි කැඩුණා. ඒතර දෙන්නම පස්සේ පොලිසිය ගිහිල්ලා තමයි දැන් ওই පොලිසියෙන් තමයි මට එවන්නේ. එතකොට මේ දෙන්නම වැදගත් අය. මම හිතනවා මහත්තයාත් ලොකු ඉංජිනේරු ශාස්ත්‍රයේ කෙනෙක්. මේ නෝනත් ඉතාම වැදගත් රස්සා කරන. ඒතර මේගොල්ලෝ දැනුම පැත්තෙන් ඉතාම ඉහළ අය. ධර්මයේ බැලුවත් පන්සල් යනවා, දහම් පාසල් ගිහිල්ලා තිනවා, ඒ සියල්ලත් කළා දෙනවා. නමුත් දැන් බලන්න හසන්ත මහත්තයා මේ කල්පනා කළා මේ මිනිස්යා සතු දැනුම අර යම් සිද්ධිවලදී චර්යාවට සම්බන්ධ වෙන්නේ නැති හැටි. දැන් මේ මිනිස්යා ගාව තියෙන මේ මහා දැනුම යම් සිද්ධිවලදී චර්යාවට සම්බන්ධ වෙන්නේ. ඒක හැඟීම් පාලනය කරන්න සම්බන්ධ වෙන්නේ. ඒක අපේ තියෙන මේ සමහර ජීවිතයේ තියෙන සමහර තැන්වලදී දැනුම භාවිතාවට ෂණිකව එන්නේ නැහැ. ඒතකොට දැන් මේ මිනිස් මනස හරිම සංකීර්ණයි. දැන් අපි හිතනවා මිනිසුන්ව දැනුවත් කරපුවාම කියලා දුන්නාම චර්යා වෙනස් වෙයි. දැන් ඔන්නෝක හරි සංකීර්ණ ප්‍රශ්නයක් ලෝකෙම හසන්ත මහත්තයා. දැන් අපි ගත්තොත් එහෙම දැන් ඔය මද්දියර පානය කරන අය, මද්ද්‍රව්‍ය ධූම්පානය කරන අය අපිට හරියට හම්බෙනවනේ නේතර. මට මේ ළඟදිත් එහෙම එක්කෙනෙක් මම හිතන්නේ රජයේ ආයතනයක ඉහළම නිලධාරියෙක්. මුළු පවුලම විනාශ වෙලා හසන්ත මහත්තයා මේ ඇල්කොහොල් කියනක නැත්තම් බීමත්කම නිසා. ඒතර දැන් එයාම ඇවිල්ලා මට කිව්වා නෑ ડોක්ටර් මේ දැන් එයාම මට විශාල දැනුමක්. ඊට පස්සේ ටිකක් වෙලා අපි දෙන්න කතා කරනකොට එයා හොඳට ධර්මයේ දන්නවා. පස්සේ සූත්‍ර පිටක වලින් අරන් පෙන්නුවා බිව්වහම සිද්ධ වෙන ආදීනව. හැබැයි ඒ දැනුම යාටම භාවිතාවට ගන්න බෑ. එහෙම මටම දේශනේ දීලා යන ගමන් බොනවා. දැන් මෙන්න මෙහෙම මිනිස්යාගේ තියෙන මේ හැසිරීම මේ මිනිස්යා සතු මේ තියෙන හැසිරීම විග්‍රහ කරගන්න හරි අමාරු වුණා සාමාන්‍ය මිනිස්සුන්ට. දැන් අපි දන්නවා අපේ ගුරුවරුන්ට මේවා හදන්න වෙන. පස්සේ ඒකට විද්‍යාවක් ගොඩ නැගුණා. මනෝවිද්‍යාව. ඒතර මනෝවිද්‍යාවෙන් මනස ගැන ඊට පස්සේ ස්නායු විද්‍යාව ලෝකෙට ආවා. ඊට පස්සේ මොලේ හාරලා බැලුවා, මොලේ සර්කිට් බැලුවා, රසායනික ද්‍රව්‍ය බැලුවා. දැන් විවිධ විදිහේ අධ්‍යයනයන් කළා. PET ස්කෑන්, අල්ට්‍රාසවුන්ඩ්, CT ස්කෑන්, අරවා මේවා මොලේ ව්‍යුහය. දැන් මේක ලොකු විද්‍යාවක් බවට පත් වෙලා තියෙනවා හසන්ත මහත්තයා මේ මොලය සහ මනස පිළිබඳ ඥානය. හැබැයි තාම මේක සම්පූර්ණයි. මොකද දැන් මට මනෝචිකිත්සකවරයෙක් හැටියට තේරෙන දේ තමයි ඒ බටහිර විද්‍යාවන්ම තනියෙන් ප්‍රැක්ටිස් කරන්න ගියාට මේ ලෙඩ හොඳ වෙන්නේ නැහැ. ඒකේ තියෙන ප්‍රශ්නේ. එතකොට දැන් ආසියාවේ කියවීම අපි ගත්තොත් ආසියාවේ අපේ තියෙන කියවීම ගත්තාම මේ මිනිස් හැසිරීම මේ මනසේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ඊට වඩා ගැඹුරු පළල් විග්‍රහයක් අපිට තියෙනවා. දැන් ওই විද්‍යාවක් කියලා එකක් තියෙනවා. හැම එකක්ම විද්‍යාව කියලා කතාවකට ගොනු වෙලා දැන් ආසියාවේ දැනුම යුරෝපිකයෝ ප්‍රතික්ෂේප කරන්න පටන් ගත්තානේ. දැන් අපි විද්‍යාත්මක නෑ, අපි විද්‍යාව දන්නේ නෑ. එහෙම කියලානේ අපිට කියන්නේ. එතකොට දැන් විද්‍යාත්මක වීමම අපි දැන් විද්‍යාත්මක නොවීම මහා ප්‍රශ්නයක් වෙලා තියෙනවා බටහිරට. ඒතර ඒගොල්ලෝ සමහරලාට දැන් මේක හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන හසන්ත මහත්තයා මෙහෙම එකක්. දැන් ඔන්න මොලේ හරි මනස හරි පරිශන කරගෙන මේක හාරගෙන යනකොට අර මහා අවුරුදු ගණන් කරපු මේ පරීක්ෂණ වාර්තාවක් ධම්මපදයේ එක ගාථාවක තියෙනවා වාක්‍ය දෙකක. ඒකනේ දැන් මේකේ තියෙන ප්‍රශ්නේ. අර මහා ලොකු න්‍යායන් කතා කරලා අවසානයේ කරන් බැලුවාම බුදුහාමුදුරුවෝ වාක්‍ය දෙකකින් ඒක කියලා තියෙනවා. ඒ නිසා දැන් අපිට දැන් ආසියාතිකයෝ හැටියට දැන් මේ ලෝකෙට දැන් බුදුන් වහන්සේ පහළ වෙන්නේ ලෝකෙට දීපු ලොකුම වස්තුවනේ ත්‍රිපිටකය. ඒතර ඒ ත්‍රිපිටකය කියන එක ලෝකේ ඉන්න ඕනෑම මානවයෙකුට තමන්ගේ ජීවිතය සකස් කරගන්න භාවිතා කරන්න පුළුවන් එකක්. දැන් ඒක සිංහල බෞද්ධයා විසින් භාවිතා කරනවා.
හැබැයි ඒක මේ ලෝකේ ඉන්න ඕනෑම මිනිසියෙකුට මේ ත්‍රිපිටකය භාවිතා කරන්න පුළුවන්. එතකොට මේ ත්‍රිපිටකයේ සතු ඥානය මම හිතනවා විශාල ඥානයක් මේ අපේ හැසිරීම සහ මේ අපේ තියෙන ගැටලු වලට සියලු ප්‍රශ්න ඒක ඇතුලේ විග්‍රහ කරනවා ඊටාම ලස්සනට. එතකොට දැන් ධම්මපදය ගත්තාම ඒ ධම්මපදයේ තියෙන වාක්‍ය ඒකේ තියෙන අදහස් මේ මිනිස් හැසිරීම දැන් මේ මිනිස්යාගේ තියෙන ස්වභාවික හැසිරීම මේ මනස හැසිරෙන පිළිබඳ ඊටාම දාර්ශනික ඒ වගේම හරි ප්‍රායෝගික විග්‍රහයක්. එකක් මිනිස්යා හැසිරෙන විදිය දැන් ඇයි මිනිස්යාට දැන් මෙහෙම තරහ යන්නේ? දැන් මෙතන පේනවා හසන්ත මහත්තයා දැන් ওই ඥාන විද්‍යාඥයෝ ඉන්නවනේ ලෝකේ දැන්. ඔය ඉන්නවා රිචඩ් ඩෝකින්ස් කියලා එහෙම ප්‍රබල ඥාන විද්‍යාඥයෙක්. එතුමා කියනවා දැන් මේ අපි මෙහෙම ගත්තාම මේ මිනිස් මනස හරි අමුතු එකක්. දැන් අපි හැමෝම මේ අපි ඉපදෙනකොට දැන් හසන්ත මහත්තයා මම අපි මේ හැමෝම ඉපදෙනකොට අපි තුල නම්‍යතාවයක් තියෙනවා. ඒ නම්‍යතාවය අපේ සිස්ටම් එකේ දාලා එවන්න. දැන් උදාහරණයකට අපි කවුරුවත් තරහ ගන්න, දුක හදා ගන්න, කලකිරෙන්න, මේ අපි හිතමු පලි ගන්න, ද්වේෂ කරන්න, ඊර්ෂ්‍යා කරන්න අපි මේ පන්ති ගිහිල්ලා පුහුණු නැහැ. මේ පැකේජ් එක අපි ඉපදෙන අවස්ථාවේම තියෙනවා. හැබැයි අපි දන්නවා මෛත්‍රිය අපි පුහුණු වෙන්න ඕන. සමහරට පුහුණු කරත් එන්නේ නැහැ. එහෙම මහා ඛේදවාචකයක් නේ. හැබැයි අපි තරහ ගන්න, වෛර කරන්න, ඊර්ෂ්‍යා කරන්න පුදුමාකාර කැමැත්තක්, නම්‍යතාවයක් මේ මනස ඇතුලේ තියෙනවා. ඒතකොට ඥාන විද්‍යාඥයන්ගේ තර්කය උනේ හසන්ත මහත්තයා දැන් මේ මිනිස්යා කියන කෙනා ලෝකෙට බිහි වෙනකොට දැන් අපි ගන්නවා දැන් හැම වෙලෙම මේ පරිසරය වෙනස් වෙනවනේ. දැන් උදාහරණයක් දැන් ඩයිනෝසරස්ලා අද නැහැ. ඒතකොට ඩයිනෝසරස්ලා වඳ වෙලා ගියා. ඒතකොට හැම වෙලෙම ගහණයක් පැවැත්ම තීරණය කරන්නේ ඒ පරිසරයට වඩා ගැළපෙන ගති ලක්ෂණ සහිත ජීවිය හදා ගන්න ඕන. එහෙනම් මොකද වෙන්න ඕන? පුළුවන් තරම් ඉන්න මිනිසුන්ව චුත කරන්න ඕන. ඉපදිලා ටික දවසක් යනකොට පුළුවන් ඉක්මනින් මේ චුත වීමේ ප්‍රෝග්‍රෑම් එක මරණය ඉක්මන් කළ යුතු නිසා සබහා ධර්මයේ කරේ මොකද්ද? මෙන්න මෙහෙම පැකේජ් එකක් අපිට දාලා එව්වා. ඒ පැකේජ් එක උදේ හවස ක්‍රියාත්මකයි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් උදාහරණයකට අපි හිතමු මෙහෙම හසන්ත මහත්තයා දැන් අම්මා දැන් දරුවෙක් ෆෝන් එකක් ගහනකොට අම්මා කෙනෙකුගේ මොලේ නිර්මාණය වෙලා තියෙන තරහ ගන්න. තරහ අරගෙන අර ළමයාට ගහන්න, බනින්න, එක්ක ටොකු වයින්න, එක්ක ෆෝන් එක. දැන් ඔය ඕතරම් අපි මේ ළඟදී මම දැක්ක අම්මා කෙනෙක් ළමයා ෆෝන් එක ගහනවා කියලා ගත්ත ෆෝන් එක ගැහුවා ටයිල් පොලේ සම්පූර්ණයෙන් කුඩු වෙලා යන්න. එතකොට ඒ අම්මගෙන් මං ඇහුවාම ඔයාට මේක ටිකක් ඊට වඩා තර්කානුකූල විදියට මීට වඩා ටිකක් සංකල්පමී වශයෙන් බලන්න බැයිද කියලා ඇහුවට ඒක තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මිනිස් මනස හරි අමුතුයි. මොකද මේක හැදිලා තියෙන්නේ හසන්ත මහත්තයා චුත වෙන්න බලාගෙන. දැන් උදාහරණයක් විදිහට දැන් අපි ත්‍රිවිල් රියදුරෙක්ගෙන් නිකන් අහලා බලන්නකෝ හසන්ත මහත්තයා දැන් ඇයි ඔයා ඔහොම නිකන් ආවේගශීලීව එලවන්නේ කියලා උත්තරයක් නැහැ. ඒ චුත වෙන්න එලවන්නේ. දැන් එච්චර හයියෙන් එලවන්නේ චුත වෙන්න ඕන නිසානේ. දැන් අපි ගත්තොත් ප්‍රයිවට් බස් රියදුරෙක් ඇයි මෙහෙම අවිනීත ලෙස එලවන්නේ කියලා එයාට හොඳ දැනුමක් තියෙනවා හසන්ත මහත්තයා මේ පාරේ හැසිරීම ගැන. හැබැයි මේ චුත වෙන්න ඇතුලෙන් තියෙන ප්‍රෝග්‍රෑම් එක හරි බලවත් නිසා මිනිහට කියන්නේ පුළුවන් ඉක්මනින් බස් එක හප්පගෙන කොහේ හරි මැරෙන්න. ඒ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ බොහොම තදින් වැඩ කරනවා. එතකොට දැන් ඒක තමයි මේක හැසිරීම. ඒ නිසා අපි මේ දුකට, පලි ගැනීමට, නපුරුකමට, වෛරයට පුදුමාකාර කෑදරකමක් සහිතව තමයි මේ මිනිස් මනසේ ප්‍රවාහය යන්නේ. එතකොට දැන් ධර්මය හැම වෙලේම ආවා මේකේ ධාරිතාවය හදන්නේ. දැන් මේ මිනිස් මනසේ තියෙන මේ ස්වභාවික නම්‍යතාවය අඩු කරගෙන මේ ධාරිතාවය දියුණු කළා ශිෂ්ටාචාරයේ පැවැත්ම, මිනිස්යාගේ පැවැත්ම, සාංශාරික පැවැත්ම තීරණය කරන්න යම්කිසි ක්‍රමවේදයක්, සිස්ටම් එකක් බුදුන් වහන්සේ දේශනා කළා. ඒත් මට හිතෙනවා ධම්මපදයේ කියන්නේ ඒක අර අපි කියන්නේ මේ කොන්සයිස් කියලා අර නිකන් ඊටාම සංක්ෂිප්ත ඒක අර මුළු ධර්මයේම අරගෙන බොහොම සංක්ෂිප්තව ඊළඟට අපි වචනයක් පාවිච්චි කරනවා යූසර් ෆ්‍රෙන්ඩ්ලි කියලා. දැන් අපිට හිතමු අපි දැන් විශාල සූත්‍රයක් කියවන්න ගියාම සෑහෙන වෙලා යනවා. දැන් ඉන්න මේ සමාජයේට ඒව අමාරුයි.
හැබැයි හසන්ත මහත්තයා මේ ධම්මපදයේ එකක් මේ සාක්කුවේ දාගෙන ඉඳලා එකක් මේ ගාතාව පොඩ්ඩක් බැලුවත් ඒක මාර්සානයන්නේ. එතකොට මේක හරි යූසර් ෆ්‍රෙන්ඩ්ලි. සහ ඒකේ තියෙන අදහස අද මේ වර්තමාන සමාජයේ තියෙන හැම ගැටලුවක්මටම විග්‍රහ කරන්න පුළුවන්. සහ අර කියන අපි කියන මනසේ තියෙන ස්වභාවික ටෙන්ඩන්සි එක අර මනුෂ්‍යව කාදනය කරන් යන එකට යම් දාර්ශනික උත්තරයක් තියෙනවා. ඒක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඒක භාවිතා කරන්න පුළුවන්. ඒක මිනිස්සුන්ට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ නිසා මට තේරෙන දේ තමයි මනෝ ප්‍රතිකාරවලදී මේ ධම්මපදයේ තියෙන එක ගාතාවකින් මම කළා තියෙනවා ඒක ඕනෑ තරම් මිනිස්සුයව සූපත් කරන්න පුළුවන්. මේ එක ගාතාවක් අරන් මට මේ ළඟදී මේ එක පේෂන් කෙනෙකුට මම ওই එක ගාතාවක පොඩි කෑල්ලක් කියලා පැයක් විතර තෙරපි එකක් කරා. මිනිස්සු එකපාරට නැගිටලා කිව්වා මගේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි ડોක්ටර් ආයි හම්බෙන්න ඕනෙත් නැහැ කියලා. අන්න ඒ තරම් හරි බලවත් එකක් තමයි මේ ධම්මපදයේ කියන නිසා මේක මනෝ ප්‍රතිකාරවලට ඊටාම හොඳට අදහස් තියෙන ග්‍රන්ථයක් තමයි මම හිතන්නේ මේ ධම්මපදේ. ඒ නිසා මට හිතෙනවා මේක අනාගත ලෝකේ තව ඉදිරියට සාකච්ඡා කළ යුතු පැත්තක් තියෙනවා ධම්මපදයේ ඇතුළේ. වෛද්‍යතුමා සිහිපත් කළා සමහරු ගැඹුරු පර්යේෂණ කරලා විද්වතුන් පර්යේෂකයන් විද්‍යාඥයන් වෛද්‍යවරු පර්යේෂණ කරලා ලොකු පොත් අච්චු ගහනවා සමහර දේවල්. හැබැයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ වාක්‍ය දෙකකින් ඒ ටිකම බැලින්නම් කියලා තියෙනවානේ කියලා අදහසක් කිව්වා. ඒ කියලා තියෙනවායි කියලා ඔප්පු කරන්න ඔන්න තියෙනවා වැඩ බොඩි සයිකොලොජි බෞද්ධ මනෝවිද්‍යාව. ඒ මනෝවිද්‍යාව කියලා වචනේ නූතන මනෝවිද්‍යාවක් ගැන අපි කතා කරනවා. ඒ නම නැති වුණාට ගැඹුරු විද්‍යාවක්. විද්‍යාව කියන වචනේ පරණ එකක්. මේ කවුරුවත් නෙමෙයි සම්මානිත මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ සූරින් මේවා හොයලා පාදලා මේ ග්‍රන්ථ සම්පාදනය කරලා ප්‍රදානය කරනවා. දැන් පහුගිය කාලේ මොකද කළේ කියලා අපි එක එක්කෙනාගෙන් අහන්න පුළුවන්. බරපතල ආතතියක් තියෙන කාලයක් නේ. සමාජයේ වටපිට අහන්න දකින්න ලැබෙන්නේ මාධ්‍යයේත් වාර්තා කරන දේවල් බලපුවාම ඉතින් මිනිසුන්ට කනස්සල්ලක් තියෙනවා ආතතියක් තියෙනවා. රටක් හැටියට දැන් අපි කිව්වට ධම්මපදයේ කියන්නේ ජය මග පහන් ටැඹ කියලා. ඒ ජය මග පහන් ටැඹ තිබුණට අපි පොඩ්ඩක් පෙරදිලා වගේනේ බලන්නකො ණය බර එහෙන් විවිධ ප්‍රශ්න එහෙන් අපට ගොඩ යාමක් තියෙනවද නැද්ද එහෙන් බලාපොරොත්තු සහගතවත් අපි ඉන්නවා. ඉතින් මේවා තියෙද්දි අපට එහෙම උනේ ඇයි? ඒවට හේතු සමහරු නිස්සබ්දව වැඩි දොරමල්ලාට ආවෙත් නැහැ පෞද්ගලික දවස්වල. නාවට ඔන්න වැඩ ගෙදර ඉඳන් කරලා මේ අලුත්ම පොත මහාචාර්යතුමාගේ එකත් මට පෙන්වන්න හිතුණා. ඒ අතර දීපාල් මහත්තයත් වැඩක් කරලා ළමා අපට ධම්මපදය යලි කියවිය යුත්තේ ඇයි? දීපාල් සූර්යාරච්චි මහත්තයා. අපේ පණ්ඩිත හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි මහාචාර්යතුමනි වෛද්‍යතුමනි හිතවත් හසන්ත. ඇත්තටම මේ ධම්මපදයේ යලි කියවිය යුත්තේ ඇයි කියන එක මනාවට තහවුරු වුණා මේ කලින් කියපු කතාවලින්. මම පොඩි කතන්දරයකින් මේක කැමතියි පටන් ගන්න. අපි මේ මට පොඩි කාලේ කොහේදී හරි මේ කතන්දරය ඇහුණා. කැප්පෙටිපොළ වීරයව හිසකසා දාන්න බෝගම්බරට ගෙනාවහම එතුමා මේ ඉනේ ගහගෙන තිබුණලු ධම්මපදයක්. ඒ කියන්නේ මුළු ධම්මපදයේම වෙන්න බෑ. මේ ධම්මපදයේ ගාථා කීපයක් තියෙන පොඩි පුස්කල පොතක්. ඒක අරන් කියවලා බලලා ඒක බ්‍රවුන් රිග්ට තෑග්ගක් හැටියට දීලා තමයි මේ මෙතෙන්ට ගහන්න කියලා අර කිව්වයි කියලා කියන්නේ. මේක මේ චිත්‍රය මගේ හිතේ හරියට මැවිච්ච චිත්‍රයක්. ඊට පස්සේ අපි ඉස්කෝලේ යන කාලෙත් ධම්මපදයේ ගාථා කීපයක් ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්නේ මොකද විභාගෙට අහනවනේ. එක්ක තේරුම දීලා ගාථාව අහනවා නැත්නම් ගාථාවේ පද කීපයක් තිබිලා ගාථාව සම්පූර්ණ කරන්න තියෙනවා. ඒකින්ද පාඩම් කරගත්තා. එතනින් ඒ කතන්දරය ඉවරයි. අර මේ වෛද්‍යතුමා කියපු කාරණේට මම මේ පොඩි දෙයක් හිතෙනවා. දැන් මේ ධර්මය, ගණිතය, භාෂාව, විද්‍යාව මේ තුනම විෂයන් හැටියට ඉගන්වන තාක් කල් ඒක අපෙන් පරිබාහිර වෙනවා. අපි බුද්ධ ආගමත් විෂයක් හැටියට මේක ඉගෙන ගත්තේ. ඒක ප්‍රශ්න ඇහුවාම උත්තර දුන්නා. ඉතින් දන්නවා. දැන් මේ ධම්මපදයට එහෙම ඉගෙන ගත්ත නිසා
සමහරු ධම්මපදයේ ගාථාවල් මේ කතා පවත්වනකොට උද්ෘත හැටියට පාවිච්චි කරනවා. දැන් ජයජයවර්ධන මහත්මයා ජනාධිපතිතුමා ඉස්සර සැන් ෆ්‍රැන්සිස්කෝ එකට ගිහින් නහි වේරයන වේරානි ගාථාව කියලා ජපානයට උපදෙස් දුන්නා. නමුත් පසු කාලයකදී එතුමාගේ රාජ්‍ය පාලනයේදී අපිට අහන්න හිතෙනවා සමහර වෙලාවට නහි වේරේන වේරානි කරාද කියලා. ඒතර අපිට පේනවා මේකේ මේ පොඩි අර ડોක්ටර් කිව්වා වගේ ඩිස්කනෙක්ට් එකක් තියෙනවා. මේක සම්බන්ධ කරගෙන නෑ අපිට ජීවිතේට. ඔය මෑත කාලෙකදී උඩහිරේගම ධම්මජීව හාමුදුරුවන්ගේ මේ සතිපාසල වැඩසටහනට මටත් සම්බන්ධ වෙන්න සිද්ධ වුණා ගුරු පුහුණු වැඩසටහනකට. දිවංගත මේ ලක්ෂ්මන් ජයතිලක මහාචාර්යතුමයි ડોක්ටර් ටාරාඩි මෙලුයි කතා කරලා ඒකෙදී මේ කිව්වා මේ අපිට බැරිද ධම්මපදයේ ගාථා කීපයක් මේ ළමයින්ට ගැලපෙන විදිහට කරන්න කියලා. ඒ පාර දවසක මේ ડોක්ටර් කෙනෙක් කෙනකම් මම බලන් හිටපු වෙලාවේ මේ පොත මේ කතාව ලිව්වා මේ දිය පාරෙන් හරි පාරට කියලා. අර උදකං හිනාන්ති නිතිකා ගාථාවේ ගාථාව ගැන කතන්දරයක්. මේකට චිත්‍ර ඇඳපු සිබිල් වෙත්තසිංහ අනේ පුතේ අපි ළමයින්ට ධම්මපදයක් කරමු කිව්වා. මේ යලි කියවීම කතන්දරේ මහාචාර්යතුමා ඔතනින් තමයි පටන් ගත්තේ. සිබිල් වෙත්තසිංහ කිව්වා මම බයිබලයකට චිත්‍ර ඇඳලා කිව්වා. ළමයින්ට බයිබලයක් තියෙනවා. එතකොට කිව්වා අනේ පුතේ ඔයාලට පුළුවන් නම් මේක කරන්න මං චිත්‍ර අඳින්නම් කියලා. මම හිතනවා මේ තමයි මේ සිබිල් වෙත්තසිංහ මැතිණිය අභාවප්‍රාප්ත වෙන්න ඉස්සෙල්ලා කරපු සම්පූර්ණ වැඩකට කරපු චිත්‍ර. එතෙන්දී අර අපි කලින් කතා වුණා වගේ තිබිච්ච අභියෝගයක් තමයි මේ අදට කොහොමද මේක පැහැදිලි කරන්න කියලා සර්. හරි. දැන් උදාහරණයක් හැටියට මේ සමහර උදාහරණ අපිට එකපාරට අද ඉන්න දරුවන්ට කියලා දෙන්න බෑ. දැන් මට මතකයි අර එක තැනක මේ දැන් අර උදාහරණයක් තියෙන්නේ මේ අනුන්ගේ වරද ලෙහෙසියෙන් දකින්න පුළුවන් අර හරියට 10 වගේ විසිරව හරිනවා කියලා. දැන් 10 දකින්නේ කවුද? දැන් නෑඹිලිය නෑ, කුල්ල නෑ, හාල් ගරන්නේ නෑ. දැන් ඒකෙන්ද අපි හොර කෙනෙකුට හාල් ටික හොදලා ලිපේ තියන්න පුළුවන්, මේ කුකර් එකට දාන්න පුළුවන්. ඒතර ගැරිලි නෑ, පෙලිලි නෑ. කුඹුරු වලින් කොහොමද එන්නේ කියලා දන්නෙත් නෑ, 10ක් නෑ. ඒතර මේ කුල්ලෙන් පොලන්නේ කොහොමද කියන කුළු නැටුම් දැක්කට ඔක පේන්නේ නෑ. පස්සේ මම කල්පනා කරාස කොහොමද මේකට දැන් අද ඇයට කියන්නේ කියලා. දැන් මං හිතුවා මේක හරියට ගිනි කෙලි වගේ. ෆයර්වර්ක්ස් අනිත් අයට ඔක්කොටම පෙන්වන්න දානවනේ. අනුන්ගේ වැරදි අපි Facebook එකේ දානවා. මේ තමයි මං දන්න හැටියට සිබිල් වෙත්තසිංහ අන්තිමටම ඇඳපු චිත්‍රය. මේ 10 මේ කුල්ලෙන් පොළන මෙන්න මේ කාන්තාවගේ චිත්‍රය. එතුමී මිය ගියාට පස්සේ මම එයාගේ දුවට කතා කරලා මේක ගෙන්න ගත්ත පොතට. කළා මම මේකේ ලිව්වා මේ කොහොමද මේ 10 කියන්නේ මොනවද කියලා. වී ඇටේ පොත් පිටපොත්ත ගැලවුණාම තමයි මේ හාල් ඇටයක් ලැබෙන්නේ. එතකොට තමයි මේක මේ කුල්ල කියලා එකක් භාවිතා කරනවා. ඒතකොට මේ මෙන්න මේ ප්‍රශ්නේ අපිට එනවා. හැබැයි මේකේ තියෙන චමත්කාරය තමයි මේ ප්‍රශ්න පරණ නෑ. ප්‍රශ්න සදාතනිකයි. අන්න ඒ නිසා තමයි අපි මේක නැවත කරන්න ඕනේ. ඒ නිසා අපි මේකෙදී ආකෘතියක් භාවිතා කරා මේ හැම එකටම පොඩි මේ පැවරුමක් හැටියට කරන්න. මොකද එතකොට මේක සජීවී ගතියක් කරගන්න පුළුවන් නිසා. දැන් උදාහරණයක් හැටියට අර දැන් බලන්න මේ ડોක්ටර් කිව්වා මතක් වෙයි දැන් මේ දැන් ලොකුම ඩයටරි ඉන්ස්ට්‍රක්ෂන්ස් තියෙනවානේ මේ මහත් වීම මේ ස්ථූලභාවය වඩා ගන්න මේ අඩු කරගන්න. ඒතර කොසල් රජුරවන්ට දීපු උපදේශ මොකක්ද? මේ ගාථාව මිද්දී යතා හෝති ගාථාව කියලා කියනවලු අන්තිම බත් කට කන්න ඉස්සෙල්ලා මේක කියන්න. ඒතර රජුරවන් ටිකක් ලැජ්ජ හිතිලා ඒ ප්‍රමාණය ඔන්න නවත්තනවා. ඊට පහුවදාට ඒ ප්‍රමාණය අඩු කරලා බෙදන්න. ඔහොම කරගෙන යන්න සාමාන්‍ය මිනිහෙක්ගේ ප්‍රමාණයට රජුරෝ කනකන්. මොකද ඒ දවසක් කොසල් රජුරෝ ගිහින් බුදුහාමුදුරුවෝ ගාව ඉඳගෙන හිටියා. මේ බොහොම අමාරුයි ඒවා. මොකද මෙහෙම තමයි බුදුහාමුදුරනේ මට මේ කෑවට පස්සේ මේ ප්‍රශ්නේ තියෙනවා කියලා. දැන් මේකට අපි පැවරුම හැටියට දැම්මේ මේ
අතින් කෑම කන්නකොට අපි අනුගමනය කරන්න ඕනෑ මේ සදාචාරාත්මක ක්‍රම මොනවද? හැන්දෙන් ගෑරුප්පුවෙන් කොහොමද කන්නේ? චොප්ස්ටික්ස් වලින් කන්නේ කොහොමද? ඊළඟට කොහොමද Tamanට අවශ්‍ය ප්‍රමාණය පමණක් බෙදාගන්නේ? දැන් මේවා බොහොම ගැඹුරු දහම් කරුණු. හැබැයි අපි ප්‍රායෝගික දේවල්නේ. ඊට පස්සේ BMI දර්ශකයේ අනුව මොනවද කොහොමද අපි කෑම තීරණය කරගන්න ඕනේ? ඊළඟට සමබර ආහාර වේලක තියෙන්න ඕනේ මොනවද? ඔය අතර වාරේ ගැඹුරට ඕනනම් දහමේ සඳහන් වන ආහාර වර්ග 4 මොනවද? ඒ ගැනත් සාකච්ඡා කරන්න. ඒ කියන්නේ මේ එකක් ගත්තයින් පස්සේ ළඟට විවිධ ආගම්වල ආහාර ගැන තියෙන සංකල්ප. මේවා මේක වෙනමම කතන්දරයක්. ඉතින් එතකොට මෙන්න මේ වගේ අර වැඩිහිටියනුත් එක්කව කරගෙන මේක කියවන්න පුළුවන් වෙන ආකෘතියකට තමයි මේක කරන්න ඕනේ උනේ. මොකද මේ දැන් අපි මේ සාකච්ඡාවේ මතුවෙච්ච හැටියට මේක පුදුමාකාර දැනුම් ආකරයක්. අර ඉතින් ඒ කාලේ අපි මේ ඉස්කෝලෙන් මස්ුණාට පස්සේ මේ 1980 මම රස්සාවට ගියාම අප්‍රේල් මාසේ රස්සාවට ගියේ. මේ අප්‍රේල් මාසේ පඩියෙන් තමයි මේ මැයි මාසෙක මේ අරගෙන තියෙන්නේ මේ සිරිසීවැලි හාමුදුරුවන්ගේ මේ ධම්මපදයක්. ඉතින් මං තණ්හාවට ගත්තට මේක එහෙම කියවන්න හම්බුන්නේ නැහැ ඒ රස්සාව කරන කාලේ. හැබැයි ඉතින් ඉట్లా කියවලා තියෙනවා. පස්සේ 2010 විතර තමයි මේක මේ මෑතක නැවත කියෙව්වේ. එතකොට තමයි මේකේ මේ රහ වැටුනේ. ඉතින් මේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ සිබිල් වෙත්තුසිංහ මැතිණිය. මම කිව්වා සිබිල් නන්දා මේකෙදි මට ඕනේ මේ බුදුහාමුදුරුවෝ මේ ගල් වෙච්ච බුදුහාමුදුරුව කෙනෙක් නෙමෙයි. අපි ඔක්කොම බුදුහාමුදුරුවන්ව දැන් කොන්ක්‍රීට් වලට සීමා කරලා නේ තියෙන්නේ. මට අවශ්‍යම කිව්වා මේ ළමයි එක්ක කතා කරන බුදුහාමුදුරුව කෙනෙක්. ඉතින් ඇත්තටම මේ පිටකවර එළිව්වේ ඇන්දේ මම මේ ස්තුතිපූර්වක මතක් කරන්න ඕනේ ත්‍රිකුණාමලී ආනන්ද මහානායක හාමුදුරුවන්ට මේ ගෙනින් කිව්වා මහත්තයෝ මමත් මේ සිබිල් නෝනාට කිව්වා මේ જાතිය පොතක් ලියන්න ඕන කියලා. ඉතින් ඒ වගේ සම්බන්ධකමක් තිබුණා. උන්වහන්සේ මේක ගොඩාක් බලලා මට උපදෙස් දීලා මේ දිනු කරගන්න. නමුත් මම හිතන්නේ කියන්න අවශ්‍ය වුණේ මේ මහජාතුමා කිව්වා වගේ මේ අද කාලෙට ගැලපෙන්න ළමයින්ට ගැලපෙන්න යලි කීමට ගත්ත උත්සාහයක් මේ විශාරදයෙක් හැටියට නෙමෙයි ශිෂ්‍යයෙක් හැටියට ගත්ත උත්සාහයක් තමයි මේ වැඩේ. ලෞතර බුදුරජාණන් වහන්සේ ධර්මානවදියේ සමාජයේ තිබුණු ප්‍රශ්නවලට වඩා අද තියෙන ප්‍රශ්න හරි සංකීර්ණයි මහත්තයෝ කියලා කෙනෙක් කිය එකත් ඇත්තනේ. බලන්නකො අපාවට සමාජයේම අපි රටක් හැටියට අද බුණ දීලා තියෙන තත්ත්වය ගත්තොත් එහෙම ඒවට හදිසි විසඳුම් ඕන. බොහොම සංකීර්ණ ප්‍රශ්න බරපතල ලෙස සාකච්ඡා කරලා ඉතා ඉක්මනින් විසඳන්න ඕනේවත් ඕන. සමහර ඒවා දිගු කාලීන විසඳුම් අවශ්‍ය දේවල්. විවේක බුද්ධියෙන් යුතුව හිතන්න මතන්න පුළුවන් අය ගෙවල් වලට වෙලා ඉඳගෙන ඒවා ගැන හිතලා සමාජයට යම් දේවල් යෝජනා කරන්න ඕනේ. දැන් සම්මානිත මහාචාර්ය සුවන්පාල් ගල්මංගොඩ මහත්තයා වගේ අය කරලා තියෙන එහෙම වැඩනේ. දැන් මේ බෞද්ධ මනෝවිද්‍යාවක් කතා කරන කාලයක්ද මහත්තයෝ කියලා කෙනෙක් අහයි. හැබැයි මේ කාලේ තමයි ඒක ඕනම. උපදේශනය ඒවා ඕනම කාලේ තමයි මේක. මේ තියෙන ප්‍රශ්න වලට ඕකෙන් මොකද්ද විසඳුම? හැබැයි මේක තමයි ලොකුම විසඳුම. ඉතින් මේ ප්‍රශ්න වලට විවිධ අය විවිධ විදිහට විසඳුම් හොයන අතර දොරමඩලාවේ අපි කල්පනා කරලා බැලුවා ධම්මපදේවත් යලි කියවලා බැලුවොත් හරියයිද කියලා. ඒකට තමයි මේ උත්සාහය. බලමු ඒකත් කරලා ඒකෙනුත් පුළුවන්ද කියලා. ඒකට තමයි අද මේ දොරමඩලාවේ උත්සාහ කරන විශේෂයෙන් වෙසත් සමයේ ඉතා ගැළපෙන මාතෘකාවකට සලකලා සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි. ධම්මපදයේ යලි කියවමු. ඒක තමයි මේ විශේෂ දොරමඩලාව වැඩසටහනේ මාතෘකාව. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ධම්මපදයේ නැමැති ග්‍රන්ථයේ තියෙන දාර්ශනික ගැඹුර පිළිබඳව සාකච්ඡාවේ මුල් වටේදී කරුණු මතුවුණා. ඇත්තටම දැන් ඔය මගේ ජීවිතයේ එක පුද්ගලික අත්දැකීමකින් හිතෙන දෙයක් තමයි අපි ආරාමික අධ්‍යාපනයේදී පුංචි කාලේ මේ මුළු ධම්මපදයේම මේ කටපාඩම් කරනවා. ඒ කියන්නේ මේ ස්වාමීන් වහන්සේ නමක් උපසම්පදාවටපත් වෙනකොට
අඩුම වශයෙන් ධම්මපදය සම්පූර්ණයෙන් කටපාඩම් තිබීම මේ අධ්‍යාපන සුදුසුකම් විදිහට පරීක්ෂා කරන එක කාරණයක්. ඊළඟට ඇත්තට මේ දවස්වල ඒක තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ කටපාඩම් කිරීමනේ කරන්නේ. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ අපේ මේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුමන පාලගල්මංගොඩ මෙතිතුමා වැනි තාම සුවිශේෂ විද්වතුන් මේවා මේ වචන ලිහලා මේකේ වාග් විද්‍යාත්මක ගැඹුර, භාෂාත්මක ගැඹුර, දාර්ශනික ගැඹුර බලන විදිය කියලා දුන්නා. නැත්නම් කියන විදිය කියලා දුන්නා. හැබැයි ඊටත් පස්සේ හිතෙන දෙයක් තමයි මේ ධම්මපදයේ ගාථාවල එන කාරණා තේරුම් ගන්න නම් දාර්ශනික කාරණා, ගැඹුරු කාරණා, ධර්මමය කාරණා තේරුම් ගන්න නම් ජීවිතයේ මුහුකුරා යෑමකුත් අවශ්‍යයි කියලා. ඒ ජීවිතයේ අත්දැකීම් ලැබලා මුහුකුරා යෑමත් සමග තමයි බුදුහාමුදුරුවෝ කියපු මේ කාරණා වල තියෙන ගැඹුර, අර්ථවත් බව සහ පළවත් භාවය අපිට ජීවිතේට තේරුම් ගන්න පුළුවන්. එතකොට දාර්ශනික වශයෙන් ඊ타ත්ම ගැඹුරු. ඊ타ත්ම ගැඹුරු පියවි ඇහින් දකින්න බැරි අත්දැකීමෙන් මිසක්ව අවබෝධ කරගන්න බැරි කාරණා. ඒක බුදුරජාණන් වහන්සේගේම තියෙන අති විශිෂ්ට දේශනා කෞශල්‍ය නිසාම අපිට ඊටාම තේරුම් ගන්න පුළුවන් උපමා වලින් දක්වලා තියෙනවා. දැන් දුෂ්කර උපමා සහ දැන් ඉන්න પરම්පරාවට තේරුම් ගන්න අමාරු උපමා ධම්මපදයේ තුල තියෙනවා කියන එක අපේ දීපාල් සූර්යාරච්චි මහත්මයා කිව්වේ. ඒ නිසා තමයි ඊතුමාර ඊටාම සුන්දර උත්සාහයක් අරගෙන තියෙන අපේ අලුත් ළමා පරපුරට මේක පැහැදිලි කරන්න. ඒ වගේම ඒ වෙලාවෙ මට මතක් වුණා මේ ධම්මපදයේම තියෙන හරිම සුන්දර උපමා කීපයක්. දැන් නිකන් අපේ අවබෝධය පිණිස අපි එකක් දෙකක් මතක් කරගත්තොත් එක තැනක තියෙනවා යාව ජීවම් පිචේ බාලෝ පණ්ඩිතං පෛරුපාසති නසෝ ධම්මං විජානාති දබ්බී සූපරසං යතා කියලා. ඒ කියන්නේ මුළු ජීවිත කාලයක්ම අවබෝධ කර ගැනීමේ ශක්තිය නැති, කරුණු වටහා ගැනීමේ ඥාණය නැති, යථාර්ථය හඳුනා ගැනීමේ මූලික අවබෝධයෙන් නැති කෙනෙක්, උසස් කෙනෙක්, උගත් කෙනෙක්, පඬිවරයෙක් ඇසුරු කරනවා. හැබැයි කවදාවත් ඒකෙන් හොඳක් ඉගෙන ගන්නෙ නැහැ. හරියට මොන වගේද? හැන්ද ජීවිත කාලෙම ඉන්නේ ව්‍යංජනවල, හොදිවල. හැබැයි කවදාවත් රස දැනගන්නේ නැහැ. කවදාවත් රස දැනගන්නේ නැහැ. ඒක යුගල ගාතාවක්. අනිත් පැත්තට ඒ උපමාව කියනවා මුහුත්තම් පිචේ විඤ්ඤෝ පණ්ඩිතං පෛරුපාසති. මේ උප්පත්ති ප්‍රඥාවෙන් පොහසත් කරුණාකාරණා වටහා ගැනීමේ දැනුම ඇති ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගැනීමේ ශක්තිය ඇති කෙනෙක් එක මොහොතක් තමන්ට යමක් ඉගෙන ගන්න පුළුවන් උසස් කෙනෙක්, යහපත් කෙනෙක් ආශ්‍රය කළොත් වහාම අලුත් යමක් ඉගෙන ගන්නවා, වහාම හොඳ දෙයක් ඉගෙන ගන්නවා, වහාම අර්ථවත් දෙයක් ඉගෙන ගන්නවා. කොහොමද? හරියට දිව රස අඳුනා ගන්නවා වගේ කියලා. ඒ කියන්නේ අපි අර දිව ගැන ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න ලෝකේ තියෙන රස වර්ග දිවේ එක එක තැන් වලින් අඳුර ගන්න පුළුවන් කියලානේ. ඒ කියන්නේ දිව අඳුර ගන්නවා, ක්ෂණිකව අඳුර ගැනීමේ හැකියාව තියෙනවා. මම හිතනවා මේ උපමාව ලෝකේ ඕනම රටක, ඕනම සංස්කෘතියක, ඕනම ජාතියක, ඕනම ආගමක් අදහන, ඕන භාෂාවකින් කතා කරන කෙනෙකුට මේ උපමාව කියලා මේ කාරණේ පැහැදිලි කළොත් ඕන යුගයකදී මේක ඉතාම හොඳට තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ ධම්මපදයට අපි දන්නවා ධම්මපදයේ සමස්ත ත්‍රිපිටකයේ තියෙන සියලු ගාථා ධම්මපදේ නැහැ. හැබැයි මේ තෝරගෙන තියෙන ගාථා ධම්මපදයේ සකස් කළ මුල්ම යුගයේ සංගායනා සමයේ මේ ධම්මපදයේ පිළියෙල කළ ඒ උතුම් ධර්මදරයන් වහන්සේලා කල්පනා කළේ මේ විදියට බුදු සමය කුමක්දයි හඳුනා ගැනීමට, බුදුරජාණන් වහන්සේ කවුදයි හඳුනා ගැනීමට, බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුලින් අපට තියෙන ජීවිතාවබෝධය පිළිබඳව මූලික හැඳින්වීමක් ඇති කර ගැනීමට මේ ධම්මපදයේ හස්තසාර ග්‍රන්ථයක් විදිහට පළවෙනි පොත විදිහට ප්‍රවේශද්වාරයේ විදිහට භාවිත කිරීම සඳහා. දැන් ඒ වගේම මට තව එක තැනක් මේ වෙලාවේ මතක් වුණා. දැන් අපි කියමු අද උනත් ලෝකේ දකින්න පුළුවන් සාමාන්‍යයෙන් පොදු ලක්ෂණයක් විදිහට මම හිතන්නේ අපේ වෛද්‍යතුමා කියපු කාරණාත් සමහර ඒවස් එතෙන්ට සම්බන්ධ වුණා. කෙනෙක් කියන දෙයක්, කෙනෙක් කියන හොඳ දෙයක්, කෙනෙක් තමන්ගේ
දුර්වලකමක් පෙන්වා දුන්නාම ඒක තේරුම් ගන්න බැරි. නැත්තම් අවබෝධ කරගන්න බැරි. දකින්න බැරි දුර්වලකම අද සමාජයේ තියෙන විවිධ සමාජ ගැටලු වලට අපිට දකින්න තියෙන. ඒක ළමයි තුල දකින්න තියෙනවා, තරුණයන් තුල දකින්න තියෙනවා, වැඩිහිටියන් තුල දකින්න තියෙනවා, පාලකයන් තුල දකින්න තියෙනවා. තමාගේ දුර්වලකම, තමාගේ දෝෂය දකින්න බැරිකම. දැන් බුදුරජාණන් වහන්සේ මේ ධම්මපදයේ එක තැනකදී අපිට මතක් කරලා දෙනවා. තමන්ට තමන්ගේ දෝෂයක්, තමන්ට තමන්ගේ වැරැද්දක්, තමන්ට තමන්ගේ අඩුපාඩුවක්, දුර්වලකමක් පෙන්ලා දෙනවා නම් අපි කොහොමද ඒ කෙනා දිහා දැකිය යුත්තේ? ඒ කෙනාව බැලිය යුත්තේ. ඒ කෙනාව අවබෝධ කරගත යුත්තේ. ඒ කාරණය වටහා ගත යුත්තේ. නිධීනංව පවත්තාරං යම් පස්සේ වජ්‍ය දසින. අපිට අපේ දෝෂයේ වරද පෙන්නලා දෙන කෙනා නිධානයක් පෙන්නලා දෙන කෙනෙක්ව දකින්න කියලා. මම හිටගෙන ඉන්න තැන පොළවයට නිධානයක් තියෙනවා. හැබැයි මට ඒක පේන්නේ නැහැ. මට ඒක පේන්නේ නැහැ. කෙනෙක් ඇවිල්ලා කියන ඔය හිටගෙන ඉන්න තැන යට නිධානයක් තියෙනවා කියලා. ඒ කියන්නේ මට ජීවිතේ මට දකින්න බැරි දෙයක් වෙන කෙනෙක් දැකලා මට අර්ථවත් දෙයක්, මට ප්‍රයෝජනවත් දෙයක් මට පෙන්නලා දෙනවා. එතකොට තමන්ගේ වැරැද්ද කෙනෙක් පෙන්නලා දෙනවා නම්, තමන්ගේ දෝෂය කෙනෙක් පෙන්නලා දෙනවා නම්, තමන්ගේ දුර්වලකම කෙනෙක් පෙන්නලා දෙනවා නම්, ඒ කෙනා දිහා කොහොමද අපි දැකිය යුත්තේ? තමාට නිධානයක් පෙන්නලා දෙන කෙනෙක් දිහා දකින්න ගෞරවණීය සිතින් ඒ දිහා බැලිය යුතුයි කියලා. මේ වගේ උපමා වලින් අපිට තේරෙනවා මුළු ජීවිත කාලයම මතක තබා ගත යුතු, මුළු ජීවිත කාලයම තුළ තමන්ගේ ජීවිතයේ ආප්තෝපදේශයන් බවට පත් කරගත යුතු බුදුවදන් මේ ධම්මපදයේ කියන හස්තසාර ග්‍රන්ථය තුළ අන්තර්ගත වෙලා තිබෙන නිසා මේ ග්‍රන්ථය ජනගත කිරීම සඳහා මේ ග්‍රන්ථය නිරන්තරයෙන් තමන් භාවිත කරන පොතක් විදියට අර කැපිටිපොළ වීරයාණන්ගේ උදාහරණය තිබුණා වගේ ඊළඟ પરම්පරාවට මග දැක්වීමේ වගකීමක් අපිට තියෙනවා කියලා හිතෙනවා. අපේ හාමුදුරුවෝ අර උපමා උපමේය ගැන සිහිපත් කළා. මේව හරි ප්‍රකටයි. ජන සමාජයේ ජනවහරේ තියෙනවා. සමහර ගාතාවක තියෙන එක පාඨයක්, එක කොටසක් ගත්තත් ඒක දන්නවා. දැන් ගුණාගේ පය අනුව රෝදේ ගමන් කරන්නාසේ. ඒ විදිහටනේ මේ ගමන් කරන්නේ. දැන් අප්පමාදෝ අමත පදං. මේවා මේ සාමාන්‍ය ගමේ ඉන්න සාමාන්‍ය ගැමි ජනතාව පවා එදිනෙදා වහරේදී පාවිච්චි කරන මීට සමාන යෙදුමක්වත් හදාගෙන තියෙනවා අපේ ජනවාරි. තරම් ජන ජීවිතේට හරි සමීපයි මේ ධම්මපදේ. දැන් ත්‍රිපිටකය කියපුවාම වියත් ජනතාව අතරේ තරමක් පරිශීලනය වෙන එකට ටිකක් භාෂා ඥානයක් ඕනේ. කියවන්න, අකුරු ලියන්න, කියන්න දැනුම තියෙන. හැබැයි එහෙම අකුරු ලියන්න, කියන්න දැනුම නැති අය අතරෙත් මේ ධම්මපදයේ තියෙන පාට හරි ප්‍රකටයි. හරි සමීපයි. මහාචාර්යතුමා. ඔව් මම හිතනවා දැන් අපි ධම්මපදයේ යලි කියවිය යුතුයි කියන මතය ඊටාම පුළුල්ව සාකච්ඡා කළා. දැන් අපි මේක කියවගෙන යන්නේ. ඉතින් ඒ නිසා සමහර ඒවා තියෙනවා ධම්මපදයේ යලි කියවන්න තියෙන්නේ ඒ තියෙන එකම තමයි. සමහර ඒවා යලි කියවන්න ඕන. දැන් මට මේ මුලින්ම මතක් වෙන්නේ මම එහෙම කියවපුවා කීපයක් මම මේ මතක් කරන්න ඕනේ. දැන් ඇත්ත වශයෙන්ම ඔය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අපේ ඩොක්ටර් පාලිත අබේකෝන් මහත්මයාගේ මැදිහත් වීම මත මට සම්බන්ධ වෙන්න ලැබුණා ඒ වැඩසටහන් වලට. ඉන්දුනීසියාවේ පැවති වැඩසටහනකදී මට එතනදී තමයි ඕක මේ කල්පනා වුණේ. නැතුව මේ අමුතුවෙන් හිතලා ගියා නෙමෙයි. මේ සෞඛ්‍යය පිළිබඳ නිර්වචනය. දැන් අර අපි මෙතනදී කියවුණානේ අර බටහිරාය පොත් 100 ගානකින් කියන ඒවා මේකේ එක වාක්‍යයෙන් දෙකෙන් කියවෙනවා. මට එකපාරට අරක මතක් වුණා. මොකද ආරෝග්‍ය පරමා ලාභ. දැන් උතන ආරෝග්‍ය කියලා කියන්නේ ශාරීරික සෞඛ්‍යය. ඒතකොට ෆිසිකල් වෙල් බීಯಿಂග්. ශාරීරික සෞඛ්‍යය. එතකොට සන්තුට්ටි පරමං ධනං. සතුට තමයි උතුම් ධනය. එතකොට එතන සතුට කිව්වේ මානසික මෙන්ටල් වෙල් බීಯಿಂග්. ඊළඟට විශ්වාස පරමා ඥාති. විශ්වාසය අන්‍යෝන්‍ය විශ්වාසය තමයි උතුම් ඥාතිත්වය බැඳීම. ඒ සෝෂල් වෙල් බීಯಿಂග්. ඊට පස්සේ නිබ්බානම් පරමං සුඛං මේ ආධ්‍යාත්මික ස්පිරිචුවල් වෙල් බීಯಿಂග්. එතකොට තව ඒක මං හිතන්නේ ඒගොල්ලෝ එකතු කරලා නැහැ. ඉතින් දැන් බලන්නකෝ මේ කිව්වේ මේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ ඉතින් ලෝකයේම මේ සියල්ලම එකතු වෙලා මේ කියාපු ෆිසිකල් වෙල් බීಯಿಂග්, මෙන්ටල් වෙල් බීಯಿಂග්, සෝෂල් වෙල් බීಯಿಂග්, ස්පිරිචුවල් වෙල් බීಯಿಂග් තව එකතු කරලත් නැහැ. නමුත් ඒක මේ ධම්මපදයේ මෙහෙම මට ඒක ඒ වෙලාවේ ආවා.
ඊට පස්සේ මං මගේ ප්‍රකාශනවල හැමතැනම මං දැන් ඒක මේ තේමාවක් හැටියට අරන් තිනවා. ඉතින් බලන්න මේක මේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේදී මේක මේ කියලා තියෙන්නේ නේ. ඒකට කිසි අඩුවක් නැහැ. ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමං ධනං විශ්වාස පරමා ඥාති ඒ කාලයක කියාපු හැටි. දැන් ඕකට මට තව උදාහරණයක් කියන්න පුළුවන්. අර මං අහලා තියෙනවා එක ශල්‍ය වෛද්‍ය විශේෂඥයෙක් ලංකාවේ හිටපු එයා ටිකක් දුප්පත් තැනක ඉපදිලා තියෙන්නේ. මගේ සීයා කෙනෙක් මට කිව්වේ ඒ කාලේ සාමාන්‍යයෙන් කෙනෙක් උපන්නාම කොච්චර දුප්පත් පැල්පතක වුණත් වේලාපත් කඩේ හදනවා. ඉතින් ජ්‍යොතිෂඥයා ළඟට ගිහින් දුන්නලු මේ ළමෙක් උපන්න මෙයාගේ මේකට. ඉතින් මේක හදලා මොකද මේ මහත්තයෝ එයාගේ අනාගතේ මේක හොඳයි මස් කඩේකට කිව්වා. ඉතින් ඇත්ත මස් කඩේකට හොඳයි කියලා. එයා තමයි පස්සේ කාලේ මේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් උනේ. ඉතින් අරයා කිව්වේ ඒකේ මස් කඩේට හොඳයි කියලා. ඒ කාලේ හැටියටනේ. මේකේ මේ යලි කියවන්න ඕනේ අන්න ඒකයි. ඊළඟට දැන් ඔය ධම්මපදයේම මම ආස කරන තව ගොඩක් තියෙනවා. දැන් අපි මෙතන කතා කළා මේ එක කාරණයක් මොකද්ද මේ දැනුමේ ප්‍රායෝගිකත්වයයි කියන එක. දැන් අපි සමහරට මහා විශේෂඥ දැනුමකින් ඉන්නේ. මම හිතන්නේ ඔය විද්වත්කමයි ඒ අර ව්‍යවහාරයයි දෙකේ ලොකු පැටලැවිල්ලක් තියෙනවා. ඒ ආසියානු ක්‍රමය අනුව නම් මේකේ තියෙන්නේ දැන් බටහිර සම්ප්‍රදායේ විද්වත්කම එහෙම නැත්නම් ජෙන්ට්ලිමන්ෂිප් එක කියලා කියන්නේ හොඳ පෞරුසත්වය කියලා කියන්නේ බුද්ධියෙන් හැඟීම් යටපත් කරගන්න පුළුවන් නම් ඒක. ඒ කියන්නේ දැන් මට මේ මිනිහට ගහන්න බනින්න හිතෙනකොට ඒක යටපත් කරලා මම hina වෙලා ඉන්න පුළුවන් නම් ඒක. ආසියානු ක්‍රමය තුල ඕක නෙමෙයි ජෙන්ට්ලිමන්ෂිප් එක කියන්නේ. ඒකේ දෙකටම මතුවෙන්න ඉඩ දෙන්න ඕන. හැඟීනුත් මතුවෙන්න ඕන, බුද්ධිමය ඒවත් මතුවෙන්න ඕන. දෙකම පරිපාලනය කරන්න ඕන. ඒ කියන්නේ දෙකම සංවර්ධනය කරන්න ඕන. දැන් බටහිර සිස්ටම් එකේ ඔය සංවේදී පැත්ත සංවර්ධනය කිරීමක් නැහැ. ඒක එහෙම්මම තියාගන්නවා අර තිරස්චීන මට්ටමේම. ඒවා තියෙන්න ඕනේදි රස විඳින්න. ඒක මේ දියුණු කරන්න බෑ. ඒක දියුණු කෙරුවොත් එහෙම මේ වින්දනය ලබන්න බෑ. ඒවා අර තිරස්චීන මට්ටමෙන්ම තියාගන්න ඕන. ඒවා තියාගෙන බුද්ධියෙන් මේක යටපත් කරන්න ඕන. අපේ එහෙම නෙමෙයි. අරකත් දියුණු කරන්න ඕන කරුණාව, මෛත්‍රී, අනුකම්පාව ඒ විදිහට බ්‍රහ්මචාරීත්වය අරම කියලා ඒකත් දියුණු කරන්න ඕන. ඒක තමයි ප්‍රායෝගිකත්වය කියන්නේ. ඔය සංවේදී පැත්ත තමයි ප්‍රායෝගිකත්වය. බුද්ධිය කියලා කියන්නේ ඒක න්‍යාය. එතකොට අර තියෙනවනේ අර ප්‍රසිද්ධ කියමන මම ඔය පොතේ දාලා තියෙනවා technique without theory without theory is blind. අන්දයිනේ. ඒ ටෙක්නික් එක තියෙනවා. මේ ප්‍රැක්ටිස් එක තියෙනවා. නමුත් තියරියක් නෑ. යන්නේ කොහෙද දන්නේ නෑ. අන්දයි. නේ? අනිත් පැත්තෙන් theory without technique is empty. ඒ කියන්නේ ඒක තියරිය තියෙනවා ප්‍රැක්ටිස් එක නැත්නම් හිස්නේ. නේද? ඒ වගේනේ. ඉතින් ඒ නිසා ඔය දෙකක් නෙමේ අපේ සම්ප්‍රදාය. දෙක එකයි. විද්‍යා චරණ සම්පන්න කීවේ ඒකනේ බුදුහාමුදුරන්ට. විද්‍යාවයි චරණයයි දෙකක් නෙමේ එකයි. දැන් ඔය නූතන විද්‍යාවල හැමතිස්සෙම තියරිය වෙනම ප්‍රැක්ටිස් වෙනම යන්නේ. ඔන්න ඔය බෙහෙදේ තමයි තියෙන්නේ. මේක එකට යන්න ඕන. ආගේ එකයි. ඉතින් ඒ නිසා මේ ඕකට මේ ඔය ධම්මපදේ මම මේ කිව්වේ. එතකොට ඒ ධම්මපදේ තියෙනවා මේ ඒකට අවස්ථා ගණනාවක් තියෙනවා. වෙනත් තැන්වලත් තියෙනවා. මම මේ ධම්මපදයටම සීමා වෙන්නේ නැහැ. දැන් ලෝකේ අද යන ක්‍රමය එකක්. දැන් මෙතුමාත් කිව්වා මේ මොලේ පරීක්ෂණ පවත්වලා මේ වගේ හෝමෝන ක්‍රියාකාරීත්වය අරම ඔක්කොම බලලා මේකේ කොහේ හරි බලනවා මේ මොකක් හරි තියනවාද කියලා නේ. ඒක තමයි කියන්නේ ගමනේනන පත්තබ්බෝ ලෝකස්සන්තෝ කුදාචනං. මේ ලෝකාන්තයට යන්න ගමන් කරලා නම් බෑ කවදක්වත්. ගමන් කරලා ලෝකාන්තයට යන්න බෑ. හැබැයි මේ විද්‍යාවෙන් හදන්නේ ගමන් කරලම මේකේ කෙරවලට යන්න. හැබැයි නච අපත්වා ලෝකන්තං දුක්ඛා අත්තිපමෝ. හැබැයි ලෝකාන්තයට යන්න නැතුව දුකෙන් මිදෙන්නත් බෑ. දැන් ලෝකාන්තයට ගමන් කරලා යන්නත් බෑ. ඒකයි ප්‍රශ්නේ. හැබැයි ලෝකාන්තයට යන්න නැතුව දුකෙන් මිදෙන්නත් බෑ. ඒ කියන්නේ මේක ආධ්‍යාත්මිකව කළ යුතු දෙයක්. ඒකයි. ඉතින් ඒ නිසා මම හිතනවා
මේ වගේ තියෙන්නේ හරීම කෙටියෙන්. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් හැටියට අරගමු තව මෙහෙම දැන් බලන්න ඔය මේ දැන් අද සමාජයේ මේ සමාජයේ විවරණය කරන එකක් ගත්තාම ඒ වගේ යලි කියවන්න දෙයක්වත් නැහැ. ඒක එහෙම්මම දාන්න පුළුවන්. දැන් මේ සමාජේ කාටද තැනක් තියෙන්නේ? හරි? ඒ කියන්නේ මේ සමාජේ කවුද හොඳින් ඉන්නේ? ඒ කියන්නේ හොඳ පහසුවෙන් කිසි කරදරයක් නැතුව ඉන්න තියෙනවනේ. ඒක බුදුහාරෝ පෙන්වන ධම්මපදේ. සුජීවං කියන්නේ හොඳට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේ ගුණාංග තියෙන්න ඕන. අහිරී කියන ලැජ්ජාව තියෙන්න බෑ. ලැජ්ජාව නැත්නම් මේ සමාජය හොඳ ලස්සනට ජීවත් වෙන්න පුළුවන් කරදරයක් නැතුව. අහිරී කියන. කාක සූරේන කාක්කෙක් වගේ කපටි වෙන්න ඕන. අර කාක් කුඩටත් ඉන්න අසූචි ගොඩටත් මේවා කරනවා හැමතැනටම ඕන දෙයක් කරන්න පුළුවන්කම තියෙන්න ඕන. කාක සූරේන කාක්කෙක් වගේ කපටි වෙන්න ඕන. මේ සුජීවං හොඳට ජීවත් වෙන්න නම්. හරි? ඊට පස්සේ සුජීවං අහිරී කියන කාක දන්සිනා රහතන් වහන්සේ කෙනෙක් ආවත් ඔය බොරුකාරයෙක් කියලා කියන්න පුළුවන්කම තියෙන්න ඕන. ಗುಣ මකුවෙක් වෙන්න ඕන. ඒ හරි පහසුයි ජීවත් වෙන්න. කාක සූරේන දන්සිනා. පක්කන්තිනා පැනලා යන්න පුළුවන් වෙන්න ඕන පොලිමක් හරි කඩාගෙන. ඒ කියන්නේ ට්‍රක් ගාලා මුලට යන්න පුළුවන්. ආගේ මිනිසුන්ටත් පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්. පක්කන්තිනා. පගබ්බේන දිව හැරෙන පැත්තට කතා කරන්න පුළුවන්කම තියෙන්න ඕන. මේ දැන් කියලා මේක කියලා ඕක මං කිව්වේ නෑ කියලා කියන්න පුළුවන්කම තියෙන්න ඕන. පක්කන්තිනා සංකිලිට්ඨේන ජීවිතං. කිලුටු චරිතයක් තියෙනවා නම් සුජීවං. ඕම් හොඳට ජීවත් වෙන්න ඕන නම් ওই ටිකයි තියෙන්න ඕන. දැන් අපි මේ කරදරයි කියලා කියනනේ කරදර නැතුව ජීවත් වෙන්න නම් ওই ටික. හැබැයි හිරීම තාත දුජ්ජීවං. ඕකෙම අනිත් පැත්ත. කරදරෙන් ජීවත් වෙන්න නම් ලැජ්ජාව තියෙනවා නම් කරදර. උඩ ප්‍රශ්නේ. හිරීම ඕකේ අනිත් පැත්ත තියෙනවා නම් මේ ජීවිතේ කරදර. ඉතින් ඇත්තනේ ඕක කාරණේ බලන්නකෝ දැන් ඔය අර විදිහේ ඉන්න අය ඉතාම පහසුවෙන් ඉන්නවනේ මේ සමාජයේ. නේද? අපි දන්නේ ඒගොල්ලන්ගේ ඇතුළත හා පරලෝක නෙමෙයි කතා කරන්නේ. මේ සාමාන්‍ය සරල සමාජයේ තුල ඒගොල්ලෝ හොඳින් ඉන්නවා. ඔය කියන ගුණාංග ටික ඔක්කොම තියෙනවා නේ. ඉතින් බලන්නකෝ දැන් ඒක අද සමාජ විවරණයක් නෙමෙයිද? මේක කොච්චර පහසුද? දැන් අපි සාමාන්‍ය ජීවිතෙත් අපි සලකනවා දැන් ඔය අපි කියන්නේ කතන්දර මේ කතාවටත් අපි කියන්නේ මොකද? කාක්කේක කූඩුවේ දාලා කාක්කබත් කෑවද කියලා අහන්නේ නෑනේ. මොකද හේතුව ඌට කතා කරන්න බෑ. ඒ ගිරවමයි දාගන්නේ. අර හොඳ මිනිහටමනේ කරදර. ඒ ගිරව ලස්සනයි කතා කරන්න බල කූඩුවේ දානවා නේ. ගහක අඹ තියෙනවා නන්නේ කොල්ල පොළු ගහන්නේ. නෑ ගෙඩි නැත්නම් ගහන්නේ නෑනේ. ඉතින් කාර් එකක් ගෑරේජ් එකේ තියෙනවා නම් මඩ ගෑවෙන්නේ නෑනේ. ඔක යනකොටනේ මේ මඩ ගෑවෙන්නේ නේ. ඒතකොට සුදු පාට රෙද්දේ නේ කළු තිතක් තියෙනවා නම් හොඳට පේන්නේ කළු පාට රෙද්දක ඕක දැමුණට තේරෙන්නේ නෑ. අන්න ඒ වගේ අර දැන් ඕක කියනවා ඇත්ත වශයෙන්ම බර්ටෝල් බ්‍රෙස්ට් එයාගේ හුණු වටේ නාට්‍ය කොකේසියන් චෝක් සර්කල් කියන එකේ තියෙනවනේ බලන් මේ අරුමය යහපත් භවයේ සාපය curse of the goodness ඒක තමයි මේ කියන්නේ මේ හොඳ බව දැන් අර මෙතුමාව හොඳ ලස්සනට කිව්වා මොකක්ද දන්නවද මේ වෛද්‍යාචාර්යතුමා මේ ස්වභාව ධර්මයේ හැදිලා තියෙන්නේ අපි මේ විනාශ කරන්න හරි ඇයි මේක පරිවර්තන මේකේ අනිත් පැත්තට අපි යන්නේ නේ දැන් මේ බුදුදහම කියන්නේ ඒකේ අනිත් පැත්තට යන්නේ. ඉතින් ඒ නිසා හරි කරදරයි. මොකද මේ හොඳින් ජීවත් වෙනවා කියන්නේ මේක සාපයක්. මොකද මේක ස්වභාව ධර්මයට විරුද්ධයිනේ. අපිට තියෙන්නේ මොනවද? රාග, ద్వේෂ, මෝහ. මෙව්වයි ලැබිලා තියෙන්නේ අපිට මේ ලෝකේ ජීවත් වෙන්න. ඉතින් මෙව්වට පිටස්තරව යනවා කියන්නේ අපි ලෝකෙට විරුද්ධව යනවා. ඒකනේ බුදුහාරෝ දේශනා කරේ මේක පටිසෝතගාමින් නිපුණං කියලා. මේ ගඟේ අනිත් පැත්තට පීනීමක් කියලා. ඉතින් ඒ නිසා ඇත්ත වශයෙන්ම මේකේ මේ ඊටාම රසවත් දේවල්. අනිත් එක තමයි දැන් ඔය මට මතක් වුණු දෙයක් මේ ධම්මපදයේ ගැන කියනකොට මේ අද තියෙන ඒවා ඔක්කොම තියෙනවා මේකේ. තව එකක් තමයි මේකට මේ හොඳ වචනයක් තියෙනවා මේ අද සමාජයට දෙන්න ඕනේ. මොකද්ද දන්නවද? මේ වචනේ තවම ඇවිදින්න නැහැ භාවිතයට. ඒකට සිංහල වචනයකුත් වෙන හොඳ එකක් නැහැ. මේ ධම්මපදයේ තියෙන වචනේ තමයි අපි අහන්නේ අසතම් භාවනය. අසතම් භාවනය. අසතම් භාවන මිච්ඡය. මේ කියන්නේ නැති දෙයක් තමන් නොකරපු දෙයක් තමන් මොකක් කරන්නේ නැතුව කීර්තිය විතරක් ලබනවා. අසතම් භාවනය. ඒ කියන්නේ දැන් ඒකෙන් කියන්නේ මෙහෙමයි. ඔක
භික්ෂු සමාජයටත් අදාළව ඒ කාලේ කියලා තියෙනවා. අසතම් භාවන මිච්ඡෙය්‍ය පුරෙක්කාරංච භික්ඛුසු. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා අතර ඉස්සරහින් යන්න කැමති. පෙනෙන්න. ඒ කියන්නේ මේ තමන්ගේ වැඩි මේ ගරුකමක් නැහැ. නමුත් ඉස්සරහින් යන්න කැමති. පුරෙක්කාරංච භික්ඛුසු ආවාසේසු ඉච්ඡිස්සරියං. විහාරාධිපතිකම් බලන්න ගන්න කැමති. මොකද ඒ කියන්නේ අර අසතම් භාවනේ. හරි? ඊට පස්සේ අසතම් භාවන මිච්ඡෙය්‍ය පුරෙක්කාරංච භික්ඛුසු ආවාසේසු එසන පූජා පර කුලේසුච. මිනිසුන් දෙන පුද පූජාත් බාර ගන්න කැමති. ඔය ඉස්සර හිටියලුට එහෙම වික්ෂුන් වහන්සේලා අර අපේ දේවාලයක මහවරු කියන්නේ අර මේ හැලි රහතන් වහන්සේ කියන්නේ එහෙම නේද? අර ඒ කියන්නේ අර නැති දේවල් අර කියන්නේ මිනිස්සු ආහාරය ඈත එනකොට මේ ලොකු හැලියක් තියාගෙන තිබුණලු වහන්සලා ඇතුලේ. ඒ කියන්නේ කුටිය ඇතුලේ. ඕකට බහැලා දැන් ඉස්සරහම සක්මන් කර කර ඉන්නවලු මිනිස්සු ඈත එනකොට සක්මන් කරලා මිනිස්සු කිට්ටුවට එනකොට ගිහිල්ලා අර හැලියට බහැලා ඉවරලා වහ ගන්නවලු. දැන් නෑ. හාමුදුරුවෝ නෑ. ඊට පස්සේ දැන් මිනිස්සු බලලා යනවලු යන්න. ඊට පස්සේ දැන් පහුවදා ආපුහම මේ ඉඳගෙන ඉන්නවලු. ඊයේ හාමුදුරුවෝ වැඩි හිටියන්නේ මෙතන අපි එනකොට නෑනේ. එහෙම තමයි ඔය රහතන් වහන්සේලාගේ ගතිගුණ ගිහි අයට ඕවා තේරෙන්නේ නෑ කියලා එහෙම කියනවා. අන්න ඒ වගේ අර අසතම් භාවනේ. චාටි අරහන්ත චාටි අරහන්ත ඔව් චාටි අරහන්තනේ. ඉතින් ඒ වගේ අර තමන් නොකරපු දේවල් දැන් බලන්න මේ අපි මේ ඔය දැන් අපි මේක මේ විවේචනයක් නෙමෙයි කරන්නේ. ඔය සමහර ඔය දැන් සංගරා ගහනවනේ. ඕ වගේ බලන්න පණිවිඩ කොච්චර තියෙනවද කියලා. සමහරට පිටු 25ක් තියෙන එක එක්කෙනාගේ පණිවිඩ. ඇත්ත වශයෙන්ම ඔය පණිවිඩ කියලාවත් නැහැ, කියවලවත් නැහැ ඔය ලියාපු අය. ඒකනේ ඇත්ත කතාව. නැද්ද හඳුනේ? ඔය පණිවිඩයක් කියලාවත් නැහැ. ඔක ලියන්නේ සමහරට වෙන කවුරු හරි. ඒවා දන්නේ නැහැ යාලා. ඉතින් මේක තමයි අසතම් භාවනේ. නමුත් අපි කරනවනේ ඒක හැමතාම. අසතම් භාවනේ. ඒ කියන්නේ ඊට පස්සේ ඔය හැමතැනම ගහලා තියෙන ඔය බෝඩ් දාන්නේ මේක මෙයා විසින් කළා මෙයා විසින් කළා. ඔය අයද ඕක කරලා තියෙන්නේ. එයාලා ගෙදරින් ගෙනල්ලා කරලාද? එයාලගේ වියදමෙන් කරලාද? ඒත් නෑ. නේ අසතම් භාවනේනේ. අසතම් භාවන මිච්ඡේ. මේක හරි ලස්සන වචනයක් මම දැක්ක ඔය ධම්මපදයේ තියෙන. අසතම් භාව. අසතම් කියන්නේ නොවිච්ච දෙයකට ගරු සත්කාර ලැබීම. අසත කියන්නේ සත් කියලා කියන්නේ සත්‍ය දේ, අසත් කියලා කියන්නේ වැරදි දේ. ඒ කියන්නේ තමන් කරලා නැහැ ඒක. හැබැයි භාවනේ කියන්නේ ඒකෙන් කීර්තිය ලබනවා. වෙන කෙනෙකුගේ ඒක කරන්නේ තමන් කීර්තිය. මේක මුළු සමාජය පුරා පිළිලයක් විදිහට ව්‍යාප්ත වෙලා තියෙන එකක් මේක. අද සමාජයේ. ඉතින් ඒ නිසා මම හිතනවා මේ ධම්මපදයේ තියෙන මේවා හරි වටිනවා. හරිනේ? ඒ කියන්නේ ඒක අර මේ දැන් හුවත් තැන්වලත් ඕක තියෙනවා. මොකද ඇත්ත වශයෙන් ඒකේ මේ ඒ වැඩි දේ කරන්නේ හුඟක් ඒ වැඩේට කැප වෙලා වැඩ කරන්නේ කෙනෙක්. නමුත් නම යන්නේ වෙන එක්කෙනෙකුගේ. මේක හැමතැනම තියෙනවනේ. ඔන්න ඕක ඔය අසතම් භාවනේ. ඒකත් හරි. මම මේ කිව්වේ මේ කියත් අපි ඉදිරියට කතා කරන්න පුළුවන්. මම කියන්නේ අපිට මේ සමාජයට යලි කියවන්න පුළුවන් කරුණුත් තියෙනවා. සමාජයට ඒ විදිහටම ආරෝපණය කරන්න පුළුවන් කරුණුත් මේ ධම්මපදයේ තියෙනවා. බලාගෙන ගියාම සර්වකාලීනයි. යලි යලිත් කියවන්ට අපට හිතනවා මේ අපි ගැනද කියවන්නේ. අපාවට තියෙන සමාජය ගැනද කියවන්නේ. අපිට අනාගතේ වෙන්න පුළුවන් දේවල්ද මේ කියවෙන්නේ කියලා හිතන තරමට ගැඹුරු ධර්මානුකූල තේරුම් තියෙනවා මේ පාඨවල. ඒ තරම්ම වටිනවා. ඉතා ඉක්මනින් අර කිව්වා වගේ සමීප කරගන්න පුළුවන්. තමන්ගේ අත්පොත කරගන්න පුළුවන් ඕනම කෙනෙකුට. භික්ෂුන් වහන්සේලාට වගේම ගිහි සමාජයට දරුවන්ට හරිම වටින ග්‍රන්ථයක්. බලන්න මොනතරම් වටින අර්ථවත් කරුණුද මේක ඇතුලේ තියෙන්නේ කියලා. සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි. ධම්මපදයේ යලි කියවමු. ඒක තමයි මේ විශේෂ දොරමඩලා වැඩසටහනේ මාතෘකාව. වෛද්‍යතුමා. ඔව්. අපේ මහාචාර්යතුමා බොහොම ලස්සන ප්‍රවේශයක් ඉදිරිපත් කරන්න හසන්ත මහත්තයා. ඒක දිහා බලන් ඉන්නකොට දැන් අර එතුමාගේ අදහසක් එළියට ආවා. අර මේ
බටහිර අර බුද්ධියෙන් භාවයන් යටපත් කරගෙන ජීවත් වෙන ශෛලයක් ගැන. දැන් මේකේ පෙන්වන්න හසන්ත මහත්තයා දැන් මේ බුද්ධිය. දැන් මේ සාමාන්‍ය බුද්ධියෙන් අපිට විශ්වවිද්‍යාල උපාධි A9ක් ශිෂ්‍යත්වයේ පාස් වෙන්නේ ඒ අර අපි කියන අර පාසලේ තියෙන සහ විශ්වවිද්‍යාලවල වැඩ ටික කර ගන්න පුළුවන්. හැබැයි දැන් බලන්න මේ graph එක දිහා බලුවම පේනවා හසන්ත මහත්තයා කොච්චර ඉහළ උපාධියක් ලැබුවත් ජීවිතය සාර්ථක වෙන්නේ 20%යිලු. ඒ කියන්නේ බුද්ධියෙන් ජීවිතයක් සාර්ථක කරන්න පුළුවන් 20%යි. දැන් මේක අපි හිතුවට දැන් අපි අම්මලා හිතනවා දැන් අපේ දුවට ඒ 9ක් තියෙනවා ශිෂ්‍යත් 100 මෙහෙමයි අපේ ඔන්න ජීවිතය හොඳයි කියලා තමයි දැන් හිතන්නේ. හැබැයි පරිශ්‍රණ වාර්තා කියන්නේ මොකද්ද? බුද්ධියෙන් ලබා ගන්නා වූ ඵලයන්ගෙන් ජීවිතය සාර්ථක වෙන්නේ 20%යි. වැදගත් දේ මොකද්ද මේ භාවයන්. දැන් අපේ තියෙන මේ හැඟීම් ගැන ඒකට පස්සේ ඔන්න ඩැනියල් ගෝල්මාන් කියලා එහෙම කට්ටියක් ඇවිල්ලා කිව්වා චිත්ත වේග බුද්ධිය කියලා කතාවක්. දැන් මම මේ පොඩ්ඩක් යොමු වෙන්නම් හසන්ත මහත්තයා ඊළඟ ස්ලයිඩ් එකට. දැන් මේක පොඩ්ඩක් පෙන්නුවොත් දැන් ඔන්න බලන්න දැන් මේ බටහිර එන අලුත් අදහස. දැන් IQ ඔන්න බුද්ධිය. ඊළඟට එනවා EQ කියලා එකක්. චිත්ත වේග බුද්ධිය. දැන් මේ දෙක බැලන්ස් කරන්න මැදින් ඇවිල්ලා තියෙනවා ස්පිරිචුවල් ඉන්ටෙලිජන්ස් කියලා එකක්. දැන් අලුතෙන් කියනවා මේ අධ්‍යාත්මික බුද්ධිය කියලා කතාවක්. ඒ කියන්නේ දැන් චිත්ත වේග බුද්ධිය තියලා හරියන්නේත් නැහැ. මේ සාමාන්‍ය බුද්ධිය තිබිලා හරියන්නේත් නැහැ. දැන් අධ්‍යාත්මික බුද්ධිය කියලා එකක් දැන් මැදින් ගෙනහල්ලා. දැන් තමයි බටහිරට මේ මතක් වෙලා තියෙන්නේ. දැන් අපි පටන් ගත්තේ මහසන්ත මහත්තයා උතන ඉන්නේ. SQ වලින් අපි පටන් ගන්න තියෙන්නේ. දැන් මේ මතක් කර කාරණාව ඒකනේ. දැන් මම යොමු වෙන්නම් මේ ධම්මපදයේ ගාථාවට. දැන් බලන්න මේ අපි කතා කරපු මේ අප්පමාද මේ වග්ගය කියන එකේ එනවා බොහොම ලස්සන එකක්. මේ උට්ටානවතෝ සතිමතෝ කියන ගාථාවේ පොඩි තේරුමක් අපේ සූර්යාතිත් මහත්තයා ලස්සනට කියලා තියෙනවා මේ නැගී සිටි වීරය සහ එළඹ සිටි සිහිය ඇති නිදොස් දේ කරන්න. සියල්ල නුවණින් විමසා බලා කටයුතු කරන සංවර තිදොර ඇති. දැහැමි දිව පැවතුම් ඇති පුද්ගලයාගේ කීර්තිය වැඩි. දැන් හසන්ත මහත්තයා දැන් ඔන්න බාණ්ඩ මෙතන බොහොම ලස්සන වැදගත් අදහස් දෙකක් මතු කරනවා. මොකද්ද වීරය සහ සිහිය. දැන් අපි ගමුද උදාහරණයක් හැටියට දැන් අපේ වර්තමානයේ දැන් අපි මේ ධම්මපදයේ නැවත කියවනවානේ. අදට ධම්මපදයේ කියවනවා. ඒතර අපි බලමු දැන් මේ දරුවෙකුට මේ වීරය සහ සිහිය වැදගත් වෙන විදිහ. දැන් ඔන්න දැන් මට මේ ළඟදී දරුවෙක් යොමු කරනවා අම්මා ඩොක්ටර් මේ අපේ පුතා මේ බලන්නකො ඩොක්ටර් දවසකට පැය 7-8ක් ගේම් ගහනවා නිදාගන්නෙත් නෑ රෑ 2-3 වෙනකන් ගේම් ගහනවා මේමයි මේ ළමයා අපි කියන එක අහන්නෙත් නෑ රවුල කපන්නෙත් නෑ නාන්නෙත් නෑ කොණ්ඩේ පීරන්නෙත් නෑ කන්නෙත් නෑ පුදුමාකාර විදියට මේ ඇබ්බැහි වෙලා ඔන්න ඔහොම ඉන්නවා කියලා. ඊට පස්සේ අසන්ත මහත්තයා දැන් මම නිකන් දරුවක් එක්ක ටිකක් යාළු වෙලා මං ඇහුවා දැන් පුතා ඉතින් කොච්චර වෙලා ගේම් ගහනවද කියලා. ළමයා ගෝ නෑ ඉතින් මං එච්චරලා ගේම් ගහන්නේ නැහැ ඉතින්. ඔය ඩොක්ටර් අපේ අම්මා කියන්නේ බොරුනේ ඩොක්ටර් එහෙම ගේම් ගහන්නේ නැහැ මං කිව්වා. හරි. ඊට පස්සේ මං දැන් ළමයාත් එක්ක ආගිව් කරන්න ගියේ නෑ. දැන් මම කිව්වා අම්මට එහෙනම් අපි දැන් මෙහෙම කරමු. අපි සතියක් අපි නිරීක්ෂණ ගමු. මං අම්මට chart එකක් හදලා දුන්නා ළමයා ගේම් ගහන වෙලාව ඉවර වෙන වෙලාව ලියනවා. දැන් පටන් ගන්න වෙලාව ලියන වෙලාව දවසේ ළමයාගේ දවස ගෙවෙන ආකාරය. ගැන සති දෙකක වාර්තාවක් නිකන් මම ගත්තා. ඊළඟ දවසේ මම ළමයාත් එක්ක ඉඳගෙන මේ වාර්තාවත් එක්ක ළමයාත් එක්ක කතා කරලා බලනකොට ඔන්න දැන් පළවෙනි දවසේ පැය 7ක් ගහලා ඊළඟ දවසේ 8යි. එදා කාලා නැහැ. කාලා තියෙන්නේ 2ට. දැන් ඔන්න ඔහම හරි ලස්සට දැන් මේ අම්මා වාර්තාව හදලා තිබුණා. එතකොට දැන් මම ළමයාට මේක පෙන්නුවාම ඈ ඩොක්ටර් මම මේවා කළාද? මෙච්චර ළමන් ගේම් ගහලාද? මෙන්න අසන්ත මහත්තයා අද ළමයින්ගේ තත්ත්වේ. ඒ කියන්නේ දැන් ඔන්න බටහිරෙන් අදහසක් මතුවෙනවා මෙටාකොග්නිෂන් කිය. දැන් මේ අලුත් අදහස් දැන් බටහිරවලට මොකක් හරි හොයන්න එපා. දැන් ඔන්න ගෙනාවා මෙටාකොග්නිෂන්. දැන් ඔය මෙටාකොග්නිෂන් කියන්නේ දැන් ඒකට දැන් අර්ථකථනය දීලා පරිේශන ගෙනහලා දැන් ඔය බ්ලූම් සැන්ඩර්සන් කියලා මහත්තුරු දෙන්නෙක් ඒකට ලස්සනට මොඩල් හදලා දැන් මෙටාකොග්නිටිව් ස්කිල් තමයි ලෝකේ අනාගතේ වැදගත් වෙන්නේ 20th century එකේ এডুকেෂනල් අවුට්කම්ස් කියලා දැන් ලොකු කතන්දර ගොඩ නැගෙනවා. දැන් එතකොට මෙටාකොග්නිෂන් කියන්නේ මොකද්ද මේ? දැන් මගේ චර්යාවක් එහෙම නැත්නම් මගේ සිතුවිල්ලක් බේස් වෙලා එන මගේ චර්යාවක් හට ගන්නවා ඊට පස්සේ ඒක ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් මේකේ වෙන්න ඕන දේ මොකද්ද? මගේ චර්යාවක් හටගත්තා
ඒක මා විසින් තක්සේරු කරා මාගේ පාලනයක් සහිතව තමයි මේක මුදාහරින්න ඕන. දැන් මෙන්න මේ හැකියාව මේ මානසික හැකියාව තමයි ওই මෙටාකොග්නිෂන් කියලා ඔය අමුතු කතන්දරයක ඉන්නේ. දැන් හසන්ත මහත්තයා දැන් මේකේ වාක්‍ය දෙක ගන්නකො. දැන් ඔන්න වීරය. දැන් මෙතන තියෙනවා වැදගත් එකක් බුදුහාමුදුරුවන්ගේ වැදගත්ම වාක්‍ය මේ බුද්ධ දේශනාවේ න බුදුන් වහන්සේගේ මම හිතන්නේ අපේ හාමුදුරුවෝ මාව නිවැරදි කරන්න බුදුන් වහන්සේගේ අන්තිම වාක්‍යයත් වීරය කරව. මොකද දැන් අපි හිතමු හසන්ත මහත්තයා මම පිළිගන්නවා සෑම දරුවෙකුටම ප්‍රශ්නයක් තියෙනවා පාඩම් කරන්න ගියාම. දැන් අපි හිතමු දැන් ඔන්න දරුවෙක් මේ කන්ටෙන්ට් එක නැත්තම් මේ පොත කියවනවා. දැන් මානසික ස්වභාවය මොකද්ද? මානසික ස්වභාවය තමයි යම් කිසි දෙයක් දැන් මං යෙදිලා ඉන්න වැඩකින් මට සතුටක් විනෝදයක් ආස්වාදයක් ප්‍රමෝදයක් ජනිත වුණොත් තමයි මොටිවේෂන් එක ඇවිල්ලා අභ්‍යන්තර මොටිවේෂන් එක ඇවිල්ලා ඒ දේ කරන්න අවශ්‍ය මානසික බලය පහළ වෙන්නේ. දැන් ඒක තමයි අපි දන්න විද්‍යාව. දැන් අපි හිතමු ළමයෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් ඔන්න දැන් කවදාවත් මට ළමයි අරන් එන්නේ නැහනේ ඩොක්ටර්ට පුළුවන් ද ඩොක්ටර් අපේ පුතාව මට මේ ගේම් ගස්සන්න පුරුදු කරන්න. ඩොක්ටර්ට පුළුවන් ද අපේ දුවව Facebook එකේ යවන්න පුරුදු කරලා දෙන්න. අපේ පුතා YouTube යන්නෙම නැහනේ ඩොක්ටර්ට පුළුවන්. එහෙම ළමයි අපිට එන්නේ නැහනේ. ඇයි ඒ? දැන් එහෙම හරන එන්න එපා හසන්ත මහත්තයා න්‍යායාත්මකව බැලුවහම. හේතුව යම් කිසි කන්ටෙන්ට් එකකට. ඒ කියන්නේ යම් කිසි දෙයක අඩංගු දේ Tamanට රසයක් නම් මනස ලොක් වෙනවා එතන. එතන මනස ලොක් වෙලා ඒක එක දිගට සිද්ධ වෙනවා. දැන් මේ විෂය කරුණු ගත්තාම ප්‍රශ්නයක් තියෙනවා. මොකද අර ගේම් ගහන තරම් මේකේ රසවත් නැහැ. ඒක අපි පිළිගන්න ඕනේ. දැන් අයින්ස්ටයින් වගේ කෙනෙක් ගත්තොත් එහෙම වෙන්න පුළුවන්. දැන් අයින්ස්ටයින්ට අපි ගිහිල්ලා පොළු වලින් ගැහුවේ නැහැනේ කවුරුවත් ගුරුත්වාකර්ෂණ මේ සාපේක්ෂතාවාදය හොයන්න නිව්ටන්ට අම්මලා පොළු අරන් ගියේ නැහැ. එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මොකද ඒගොල්ලොම තනියෙන් මේ හොයාගත්ත අය. දැන් ඉන්න අම්මලා වගේ බල්ලුනාවන්න ගෙනින වගේ ළමයි අර යන්න ඕනේ නැහනේ ඒ කාලේ නේද? ඒ හේතුව බුද්ධිය. හැබැයි දැන් ඉන්න ළමයින්ට ප්‍රශ්නයක් තියෙනවා මේ කන්ටෙන්ට් එක රසවත් නැහැ. ඒතර කන්ටෙන්ට් එක රසවත් නැතුණා දැන් මොකද කරන්න වෙන්නේ? අනිවාර්යෙන් වීරය ඕනේ හසන්ත මහත්තයා. දැන් ඔන්න දැන් ළමයෙන් මෙහෙම පොත ගත්ත ගමන් මොකද වෙන්නේ? ඔන්න ඔය මට එන ළමයි කියන්නේ මොකද්ද? ડોක්ටර් මට මේ වගේ සිතුවිලි. මගේ මොනවද ඔයාට එන්නේ? මොන කර්මයක්ද මන් දන්නේ නැහැ. මට නෑ පාර දෙන්නේ. අයියා අප්පා අපිට මේව ගන්න මේ කොහොමද මට දෙන්නේ? මේවත් ආනවා. අයියා අප්පා මේ වාන්නේ මට නම් ඒ ඔන්න ඔහම අමුතුම සිතුවිලි පහළ වෙනවා මේ ළමයින්ට. එතකොට හසන්ත මහත්තයා දැන් ළමයෙකුට සිද්ධ වෙනවා දැන් මේක ගේම් ගැහුවා වගේ නෙවෙයිනේ දැන් මේ කන්ටෙන්ට් එක එයා මොලේ ඇතුළට දාලා මේක සේව් කරගෙන මේක නැවත නැවත භාවිතා කරලා පුහුණු වෙලා විභාග ලියන්න බෑ දැන් මේක සෙල්ලමකට නෙමෙයිනේ. එතකොට දැන් වීරය සහ සිහිය. දැන් හසන්ත මහත්තයා මෙහෙම හිතමු. දැන් මේ පොත කියවන්න යනකොටම ඔන්න දැන් ළමයෙකුට එනවා දැන් මේක එපා වෙනවා. දැන් එපා වෙලා දැන් අපිට යමක් අප්පිරියා නම් අපි ඒකේ යෙදෙන්න හදනකොට මොන කරන්නේ මනස තුල පීඩනයක් හට ගන්නවා. ඒක මනසේ හැටි. ඒ පීඩනය හටගත්ත ගමන් මොකද වෙන්නේ? මට ජොලියක් එන වෙන වැඩකට මාව ටක් ගාලා යොමු කරනවා. එතකොට ළමයා කරන්නේ මොකද්ද? දැන් ඔහොම ඉන්නවා ටිකක් කියලා ඔහොම බලුවා ෆෝන් එක තියෙනවා එහෙම බලුවා ෆෝන් එක අරන් ඔය එකක් ගැරි පස්සට වෙටි තියෙනවා ජොක ජොක ගාලා ඊට පස්සේ පටන් ගන්නවා. දැන් බලන්න හසන්ත මහත්තයා දැන් ළමයෙකුට මාර වැදගත් ලක්ෂණ ටිකක් ඕනේ. මොකද්ද? දැන් මේ පොතට යොමු වෙන්න ඕනේ. ඊළඟට පොතේ ඉන්න ඕනේ. එතකොට පොතේ අඩංගු දේවල් රස නැහැ. ඒ පාර රසයක් නැති දේවල් බලහත්කාරයෙන් කියව ගන්න ඕනේ. ඒ පාර ඒකේ තියෙන කන්ටෙන්ට් තේරුම් ගන්න ඕනේ. ඒක මොලේ ඇතුලේ දා ගන්න ඕනේ. ඊට පස්සේ ඒක ආයි කළා මොලේ හાર્ඩ් එකට දා ගන්න ඕනේ. ඊට පස්සේ ඒක භාවිතා කරලා ප්‍රශ්න වල උත්තර ලියලා පුහුණු වෙන්න ඕනේ. දැන් මේ වගේ ලොකු ක්‍රියාවලියන්නේ මේක. දැන් බලන්න ඒකට ගයිඩ්ලයින් එක නෙමෙයි මේ තියෙන්නේ. ඒ තමයි වීරය සහ සිහිය. සිහිය මොකටද? හැම වෙලේම දැන් හිතන්න දැන් ඔන්න දැන් මං ගෙහිම් ගහන්න හදනකොටම දැන් මේ පාඩම් කරන්න හදනකොට මොලේ කියනවා බල්ලා නාවන්නයක් වතුර බොණ්ඩයක් එළියට ගිහිල්ලෙමු ජම්බු ගෙඩියක් කඩලා ලුණු දාලා කමු මොකක් හරි එකකට මාව පොළපොරු. එතකොට මං සිහියෙන් ඉඳලා තේරුම් ගන්නව නැහැ. මට මේ වෙලාවේ වැදගත් පාඩම් කරන එක කියලා ටක් ගාලා අවබෝධ කරගෙන ළමයා හොඳ වීරයක් ඇතුව මොලේට ටොක්කක් උතැල්ලා කියනවා දැන් බලහම් පොත. ආයි මොලේ කියනවා බල්ලනාවන්ඩයක්. බල්ලනාවුන් පස්සේ බලපන් පොත. මෙන්න මේ ක්‍රියාවලිය මේ සින්ක්‍රොනයිසේෂන් එක තමයි මේ ගාථාවේ කියන්නේ. දැන් බලන්න හරියම ලස්සන නැගී සිටි වීරය එළඹ සිටි සිහිය.
දැන් බලන්න මේ ළමයෙකුට හොඳ ගයිඩ්ලයින් එකක් තියෙනවා මේ පාඩම් කරන ක්‍රියාවලිය හොඳ ලස්සනට කරන්න අවශ්‍ය මූලික කාරණාවනේ දැන් මෙති නේ නුවණින් විමසලා තිදොර දැහැමි දිවි පැවතුම් පුද්ගලයාගේ කීර්තිය නැමෙයි. එතකොට මොකද වෙන්නේ? ඔන්න දැන් එයා හොඳට විභාගේ පාස් වෙලා ඉස්කෝලේ තැනක් ඇවිල්ලා හොඳ තැනකට එනවා. මොකද්ද වඩන්න තියෙන්නේ? සිහිය සහ වීරිය. අද ළමයින්ට නැත්තේම ඔන්න ඔය කාරණා දෙක අසන්ද මහත්තයා. නිසා මට හිතෙන්නේ මේක අපි එකින් එක කිව්වොත් එහෙම මුළු මනෝවිද්‍යා පොත් 20ක කරුණු මේකේ තියෙනවා. ධම්මපදයේ යලි කියවමු. දීපල් සූර්යාරච්චි මහත්තයා. මම හිතුවා උදාහරණයක් පෞද්ගලික අත්දැකීමක් බෙදා ගන්න කොහොමද ධම්මපදය කියවුනේ කියලා. මම මෙතන උසස් පෙළෙන් පස්සේ අවස්ථාවක මම හිතන්නේ මහාචාර්ය ගල්මංගොඩ මැතිතුමා කීප තැනක කියලා තියෙන මේ කතන්දරේ මම හිතන්නේ මමත් දොරමඩලාවේද කිව්වද කොහෙද. එතකොට මේ බලන්න මේවා මේ මතුවෙන හැටි. නතම් මාතා පිතා කෛරා කියන ගාථාවෙන් බණක් කිව්ව හීනට යන ධම්මාලෝක හාමුදුරුවෝ. මේ නොමනාව හදපු සිතෙන් වෙන පාඩුව තරහකාරයෙක් තවක් තරහකාරයෙකුට කරන පාඩුවට වඩා විශාලයි කියන. ඒ වගේම මනාව හදපු සිතෙන් කරන කාර්ය දෙමව්පියෝ කරනවටත් වඩා හොඳ දෙයක් කරනවා කියන සරල තේරුම. මේක අහපු ගමන් මොකක් හරි පරණ පිනකට මට මතක් වුණා මේක තමයි මගේ විභාග අසමත් වීමට හේතුව කියලා. දැන් මේ ડોක්ටර් කියපු කාරණා ඔක්කොම ටික මට මතක් වුණා. මේ පංච නීවරණ කියලා. හැබැයි මේක කොහෙවත් හාමුදුරුවෝ කිව්වෙත් නෑ පංච නීවරණ ගැන තියෙන්නේ කියලා. නමුත් හොඳට බැලුවාම මට තේරුණා මේ සැපසෙවීම නේ. හරි. ඊට පස්සේ නොරිස්සීම. මේ තියෙන එකත් එක ගැටෙන ගතියනේ. ඊට පස්සේ ගුණයක් නැතිකම අතීතය ගැන හිතනවා අනාගතය ගැන හිතනවා මේ විපිලිසර බව. ඊට පස්සේ මේ කල් දාන එක පස්සේ පුළුවන් කියලා. ඊළඟට මේ විශ්වාසයක් නැතිකම ආත්ම විශ්වාසය සැකේ. එතකොට දැන් මේ ටිකම ඇති නේද? ඒක දැන ගැනීම තමයි මගේ ජීවිතයේ ඒක හැරවුම් ලක්ෂයක් වුණේ. එතකොට මෙන්න මෙහෙම අපිට මේ ධම්මපදයේ ගාථාව කියවනකොට දැන් ධම්මපදයේ අසාරේ සාරමතිනෝ ගාථාව ගත්තයින් පස්සේ ඉතාම ගැඹුරු දාර්ශනික කතන්දරයක් තියෙනවා. නමුත් අපිට ඒක ප්‍රායෝගික තලයේ ගත්තයින් පස්සේ ඔබට දැන් වැදගත් කුමක්ද? ප්‍රමුඛතාවය ගන්න, කාලය කළමනාකරණය කරගන්න අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මම හිතන්නේ මේකේ අපි ස්පර්ශ කරන්න ඕනේ කොතනින්ද කියන එක තමයි තීරණය කරගන්න වෙන්නේ. ඒතකොට ළමයෙකුට ළමා හැටියට ඊට පස්සේ මේකේ තියෙන රසවත් බව අපේ හාමුදුරුවෝ මුලින්ම සඳහන් කරා මේ උපමා ගැන. මේකේ ධම්මපදයේ අපිට හම්බ වෙන සමහර චිත්‍ර උපමා ඒවා පුදුමාකාර ප්‍රබල උපමා. දැන් උදාහරණයක් හැටියට අර හංසයා විලා අතහැරලා යනවා වගේ. හංසයා කවදාවත් විලෙන් නැගිටලා ගියාම ආපහු හැරිලා බලන්නේ නැහනේ. ඉතින් ඒ වගේ චිත්‍ර මැවිලා පේනවා. ඉතින් මේ හැම එකකින්ම කරන්නේ අපිව අවදි කරන එක. ඒ නිසා ධම්මපදයේ ගාථාව ධම්මපදයේ කියන එක මම හිතන්නේ අපිට නැවත කියවනකොට අර හාමුදුරුවෝ සඳහන් කරා වගේ ජීවිතයේ විවිධ අවස්ථාවල් වල ඒකෙන් අපිට ලැබෙන තේරුම වෙනස් වෙන්න පුළුවන්. ජීවිතයත් එක්කම මේක මොහු කරා යනවා. දැන් උදාහරණයක් ඇටියට අප්‍රමාදව අමතපදං කියන එක ගොඩක් වෙලාවට මේ ප්‍රමාදය කියන එක ගැන කියනවා. නමුත් ඒකේ මම හිතන්නේ සමස්ත දහමම ගැබ් වෙලා තියෙන වචනයක් අප්‍රමාද බව කියලා කියන්නේ සිහිය. එතකොට මේ හැම මොහොතෙම සිහියෙන් ඉන්නවද කියන එක ප්‍රශ්නේනේ. එතකොට ඉතින් ඒ තාම වෙන මුකුත් ඕනේ නැහැනේ. ඉතින් අන්න එහෙම බැලුවාම තමයි අපිට තේරෙන්නේ මේක කියවලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක ගොඩාක් දැනගන්න ඕන එකට වැඩිය එකක් දෙකක් මම හිතන්නේ හාමුදුරුවෝ ප්‍රකාශ කරා මේ තමන්ගේ ජීවිතයට බලපාන උද්ෘත පාඨයක් හැටියට. මම හිතන්නේ ඒක තමයි මේකේ කතන්දරේ. මේ හැම ගාතාවක්ම වගේ ගත්තයින් පස්සේ මේක අහලා මිනිස්සු මාර්ගඵල ලැබලා තියෙනවානේ. ඒතකොට මේක මේ ලේසි පාසු මේ දෙයක් නෙමෙයි. මේ ගාථා හා බැඳිච්ච කතන්දරක් තියෙනවා. දරුවෝ මේවා දන්නවා, ඉගෙනගෙන තියෙනවා.
හැබැයි ඉගෙන ගත්තට මේ ජීවිතයට සම්බන්ධ කරගෙන බද්ධ කරගෙන හිතලා බලලා තියෙනවද? මේක යලි කියවමු කියලා අපි යොදාගත්ත නිසා ධම්මපදයේ යලි කියවීම කාලීන අවශ්‍යතාවක් හැටියට සලකලා තමයි මේ විශේෂ දොරමඩලාව වැඩසටහන සංවිධානය කළේ. හැබැයි ඉතින් ලබන සතියේත් යලි කියවන්න සිද්ධ වෙනවා. ඒ තරමට වටිනා සාර සංග්‍රහයක් ධම්මපදයේ කියලා කියන්නේ. අප එකම මාතෘකාව වැඩසටහන් දෙකක් හැටියට විකාශය කරනවා. ලබන සතියේ මෙහි දෙවෙනි පියවර බලාපොරොත්තු වෙන්නයි කියලා ආරාධනා කරමින් අද දොරමඩලාව මෙතකින් හමාර කරන්න සිද්ධ වෙනවා. කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍යපාද දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්කිත ස්වාමීන් වහන්සේට අපේ නමස්කාර පූර්වක ගෞරවය පුද කරන්නට කැමැති සම්මානිත මහාචාර්ය වෛද්‍ය සුමනපාල ගල්මංගොඩ සූරීන්ට වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහත්මයාට කල්පනාකරන විශේෂඥ දීපාල් සූර්යරච්චි මහත්මයාට අපේ ගෞරව ස්තුති පුද කරනවා. නැවතත් දොරමඩලාවෙන් මුණ ගැහෙමු. ආයිබෝවන්. ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි